ස්වාමින් වහන්සේ අපිත් එක්ක හිටපු නිසා උන්වහන්සේට ස්තුති වේවා. ආමෙන්. අපි ආමෙන් කියමුද හැම කෙනෙක්ම? හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මම හිතනවා හැම කෙනෙක්ම මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවා කියලා. ආමෙන්. ස්වාමින් වහන්සේ යහපත්. උන්වහන්සේ ඊයේත් අදත් සෑමදාම උන්වහන්සේ එක හා සමානව උන්වහන්සේ අපිත් එක්ක ඉන්න දෙවියන් වහන්සේ. හalleluya. උන්වහන්සේ කවදාකවත් උන්වහන්සේ වෙනස් වෙලා නැහැ. ඉතින් මනුෂ්‍ය තමයි ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ. නමුත් උන්වහන්සේ අපිත් එක්ක හැමතිස්සෙම ඉන්නවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ දෙවියන් වහන්සේ අදවසේ අපිට දීලා තියෙන ඒ දිව්‍ය හුස්ම නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. උන්වහන්සේ අපිට දීලා තියෙන ඒ දිව්‍ය කරුණාව නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. ආමෙන්. ඉතින් අපි දෙවියන් වහන්සේගේ වචනේ මේ වෙලාවේ බලන්න යනවා. ස්වාමින් වහන්සේ අපිට දවසේ අපිට මොනවද කතා කරන්නේ? අපිට ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේ උන්වහන්සේ අපිට නිදහස දීලා තියෙනවා නේ. අපිට නිදහස දීලා තියෙනවා. සෝය කැමැත්ත ඕන දෙයක් කරන්න අපිට නිදහස දීලා තියෙනවා. හalleluya. එහෙම දීලා තියෙනවද නැද්ද? හalleluya. නිදහස දීලා තියෙනවා. නමුත් අපිට එහෙම හැමදේම කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේත් එක්ක? බෑ. හalleluya. අද මේ ලෝකේ යන ක්‍රමය හරි වෙනස්. මේ ලෝකේ ආගමික නායකයෝ මේ මිනිස්සුව ගෙනියන ක්‍රමය හරි වෙනස්. මිනිස්සුව අද අපිට කමක් නැහැ ඕන විදියකට තම තමන්ගේ ආගම ධර්මය අදහගෙන මිනිස්සු ඒ ආගමික නායක ගෙනිච්චට නමුත් ක්‍රිස්තුස් වහන්සේව ගාව ගන්න එක හොඳ නැහැ. හalleluya. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ අච්චාරු හැලියක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ එකම දෙවියන් වහන්සේ. මිනිසයාට ඉන්නා වූ එකම දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ. ඉතින් අපිට බෑ ක්‍රිස්තුස් වහන්සේව අච්චාරු හැලියක් කරන්න. නේද? දැන් අපි උදාහරණයකට ගමු. නේද? දැන් කවුරු හරි කියනවා මම අපි දන්න එක විදියට නේද? මොනවාද බුදු සරණයි කියලා අපි කියනවා මම කියලාට බංගක් ලෝකෙ මිනිස්සු සුබපතනවා. ඒ වගේ ජේසු පීඨයි කියනවා. නැත්තම් මොනවද කියන්නේ? අස්සලාමු අලයිකුම් කියනවා. නේද? එතකොට මේ විදියට සුබපතනවා නේද? නමුත් ක්‍රිස්තුස් වහන්සේව අදහන ඔබට එහෙම සුබපතන්න බෑ. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට කියන්න බෑ ඔක්කොම දෙවිවරු එකයි කියලා අපිට කියන්න බෑ. මොකද අපිට ඉන්නේ සැබෑව එකම දෙවියන් වහන්සේ. අපිට හිතෙන විදියට අපිට එහෙම ගිහිලා දෙවියන් වහන්සේව අපිට හැමතැනම පාවලා දෙන්න අපිට බෑ. මොකද ස්වාමීන් වහන්සේගේ කැමැත්ත අපි කරන්න ඕනේ. අපි හරිදී අපි ස්වාමීන් වහන්සේ තුල අපි කතා කරන්න ඕනේ. අද ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේව මෙහෙම පාවලා දෙමින් යන්නේ. ක්‍රිස්තුස් වහන්සේ මෙහෙම පාවලා දෙමින් යන්නේ. අද මනුෂ්‍යයට අවශ්‍ය මේ දෙවියන් වහන්සේගේ කාර්ය කිරීමට වැඩිය මේ ලෝකේ ප්‍රසිද්ධියක් ලබාගෙන හොඳ මම නායකයෙක් හොඳ මම මේ ලෝකේ සිටියා වූ නායකයෙක් කියලා මේ ලෝකෙට පෙන්වන්න. ඒක නෙමෙයි ස්වාමීන් වහන්සේ කැමැත්ත. නේද? අපි දන්නවා පේත්‍රස්ව මැරුවා. කුරුසේ යන ගහලා මැරුවා. එතකොට පේත්‍රස් කියනවා මාව කුරුසේ යන ගහන්න යද්දී පේත්‍රස් කියනවා යේසුස් වහන්සේ යන ගහපු විදිහට යන ගහන්න එපා. උන්වහන්සේට අගෞරවයක් දෙන්න එපා. උඩ යට මාරු කරලා යන ගහන්න. ඒ අගෞරවය දෙන්න එපා. ඒ සමානත්වය දෙන්න එපා. නේද? ස්ටේෆන් ගල් ගහලා මැරුවා. ඇයි? ස්වාමීන් වහන්සේ කතා කරපු දේ එලෙසම මිනිස්යන්ට දේශනා කරා. සහජීවනයක් නැහැ ස්වාමීන් වහන්සේත් එක්ක. මේ පොළවට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ මිනිස්යන්ට මාර්ගයක්, ජීවනයක්, සත්‍යයක් උන්වහන්සේ කියලා දෙන්නයි. අපිට නිදහස දීලා තියෙනවා. අපිට ඕන දෙයක් කරන්න නිදහස දීලා තියෙනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ආගමක් නෙමෙයි. ඕන කෙනෙකුට තමන්ගේ ආගම අදාගෙන යන්න පුළුවන්. නමුත් ක්‍රිස්තුස් වහන්සේව යම් කිසි කෙනෙක් පිළිගන්නවද? ඔහු ආගම නෙමෙයි වෙනස් කරන්න ඕනේ. තමන්ගේ ජීවිතය වෙනස් කරන්න. හalleluya. හalleluya. අපි ආගම නෙමෙයි අපි වෙනස් කරේ. අපේ ජීවිතය අපි වෙනස් කරේ ක්‍රිස්තුස් වහන්සේව අපි දැන ගැනීම තුලින්. ආමේන්. කොච්චර ආගම වෙනස් කරත් වැඩක් නැහැ.
පරණ මිනිස්සයා පරණ විදියටම ගමන් කරමින් ඉන්නවා නම් අපි දකිනවා ක්‍රිස්තියානි සමාජවලත් පරණ මිනිහාම තමයි අපි දකින්නේ ගොඩක් වෙලාවට මුල් කාලේ ඉඳලා මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ පරණ මිනිහාම තමයි ඉන්නේ. ඒ මිනිස්සයව ක්‍රිස්තුස් වහන්සේට වැඩක් නැහැ. එහෙනම් ඒ මිනිස්සයා හරියට නිකන් පුටුරක් කරන ක්‍රිස්තියානිකාරයෙක්. එහෙනම් නැත්තම් සභාවල් පුරවන ක්‍රිස්තියානිකාරයෙක්. අපිට සභාවල් පුරවන මිනිස්සු නෙමෙයි අපිට අද අවශ්‍ය වැදගත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේව පිළි අරගෙන උන්වහන්සේ මගේ ගැලවුම්කාරයා කියලා පිළි අරගන්න පුළුවන් කවුද? එයා තමයි ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න යන්නේ. අද අපි ස්වාමීන් වහන්සේව හොයන්න ඕනේ මැරෙන්න නෙමෙයි. ස්වාමීන් වහන්සේව අපි හොයන්න ඕනේ ජීවත් වෙන්න. ඇයි ස්වාමීන් වහන්සේ කියනවා මාව අදහන්න මල නමුත් ජීවත් වන්නේ. හalleluya. එහෙනම් අද අපි දකිනවා ගොඩක් අය පූජකවරු වෙන්නේ ගොඩක් අය නොයෙක් විදිහේ පූජකයෝ වෙන්නේ කලකිරිලා ලෝකේ. අපි දන්නවා ගොඩක් ආගමික නායකයෝ කලකිරිලා ලෝකේ. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේව අදහන්න ඕනේ ලෝකේ ගැන කලකිරිලා නෙමෙයි. අපි ක්‍රිස්තුස් වහන්සේව අදහන්න ඕනේ මේ ලෝකයෙන් ජය ගන්නයි. හalleluya. ක්‍රිස්තුස් වහන්සේව අවශ්‍ය වන්නේ මේ ලෝකයේ පරාජයයි ක්‍රිස්තුස්යි. ආමෙන්. හalleluya. පැහැදිලිද ඔයගොල්ලන් මං කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව අවශ්‍ය වන්නේ ජීවත් වෙන්නයි. මොකද උන්වහන්සේව අදහන මිනිස්සයා එකපාරයි මැරෙන්න යන්නේ. හැමදාම මම ඕක කියලා දෙනවා. මොකද ඕක අපේ ඔළුවේ පත්‍යම් වෙන්න ඕනේ. අපි කියමු 1 කොරින්ති 6 වෙනි පරිච්ඡේදය 12 මොනවද කියන්නේ කියලා. 1 කොරින්ති 6 වෙනි පරිච්ඡේදය 12 1 කොරින්ති 10 23 ඒ දෙකම එක හා සමානව කතා කරනවා. මොහොතක් පෙරලා ගන්න. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. පෙළගත්තු කෙනෙක් කියන්නේ නැත්නම් මම කියන්නද? 1 කොරින්ති 6 වෙනි පරිච්ඡේදය 12 වෙනි පදය. සියලු දේ ගැන මට නිදහස තිබේ. නමුත් සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ. නමුත් මම කිසිවකට වසඟනවන්නේ. ආමෙන්. හalleluya. සියලු දේ ගැන මට නිදහස තිබේ. නමුත් මට සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ. නමුත් මම කිසිවකට වසඟ නොවෙමි. හalleluya. අද මිනිස්සු මුලාවේ ගිහිල්ලා. අද මිනිස්සු වසඟ වෙලා. අද ක්‍රිස්තුස් තමන්ගේ මොනවද කියන්නේ? අපි ගිහින් බැලුවොත් බස් එක නැග්ගොත් එක පැත්තකින් සරස්වති ඉන්නවා, අනිත් එක් පැත්තෙන් කාලි ඉන්නවා, අනිත් පැත්තෙන් බුදුහාමුදුරුවෝ ඉන්නවා, අනිත් පැත්තෙන් ජේසුස් වහන්සේ ඉන්නවා, තව පැත්තකින් දේව මෑණියෝ කියලා ඉන්නවා. හalleluya. ඇයි ඒ? මිනිස්සුන්ට මුලා වෙලා. අද මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. අද මිනිස්සුන්ට තෝරගන්න ක්‍රමයක් නැහැ. මොනවාද? අය බංග කළාට නේද? මොකක් හරි එකක් සියුම් නේද? මොනවද කියන්නේ? ස්විප් ගන්න මිනිස්සු ඉන්නවානේ. ඒ මිනිස්සු එක ස්විප් එකක් ගන්නෙ නැහැ. 5ක් විතර ගන්නවා. ඇයි ඒ? මොකක් හරි එකක් ඇදෙන්නේ නැහැ කියලා. ඒක තමයි අර ගහගෙන ඉන්නේ 4-5 දෙනෙක්ගේ රූප ගහගෙන ඉන්න. ඇයි ඒ? මෙයා නැත්තම් මෙයා, මෙයා නැත්තම් මෙයා. එතන මොනවද නේද? ජේසුස් වහන්සේ නැහැ. එතන ජේසුස් වහන්සේ නැහැ. ආදේශ කරලා විතරයි. එතන ජේසුස් වහන්සේ නැහැ. අපිට සියල්ල කරන්න කැමැත්ත උන්වහන්සේ දීලා තිබ්බට අපිට හැම දෙයකම වසඟ වෙන්න බෑ. රූපයක් තිබ්බා කියලා අපිට ඒක ජේසුස් වහන්සේ කියලා වසඟ වෙන්න බෑ. ඇයි ජේසුස් වහන්සේ පැහැදිලිවම කියලා තිනවා මම රූපෙක ඉන්නේ නැහැ. මම ඉමේජ් එකක ඉන්නේ නැහැ. මම පින්තූරයක ඉන්නේ නැහැ. මම ඉන්නේ නුඹලාගේ ශරීරය තුලයි. මම ඉන්නේ නුඹලා තුලයි. හalleluya. ඒකයි ජේසුස් වහන්සේගේ තියෙන වෙනස. අනිත් දෙවිවරු ඉන්නේ ගස්කල් වල. නැත්තම් නොඑක් රූපවල. ඒක අපිට අදාළ නැහැ. මම මේ ක්‍රිස්තියානි අයට කතා කරන්නේ. මට සමා වෙන්න අන්‍ය ආගමික කෙනෙක් අහුම්කම් දීගෙන ඉන්නවා නම් ඔබට පුළුවන් මේක අහුම්කම් දෙන්න නැතුව වෙන පැත්තකට යන්න. මම කතා කරන්නේ අපේ ක්‍රිස්තියානි දරුවන්ටයි. හalleluya. මම කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේව හොයන අයට විතරමයි. මට ඇයි ක්‍රිස්තුස් වහන්සේට ඔබ ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේට ඔබ ගැන සලස්මක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේට අවශ්‍යයි ඔබ උන්වහන්සේගේ රාජ්‍යයට ගෙනිලා උන්වහන්සේගේ දකුණු පැත්තෙන් ඉඳෝගෙන
ස්වාමීන් වහන්සේ තබා ගන්නට ස්වාමීන් වහන්සේට අවශ්‍යයි. හාලෙලූයා. ඒක තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ. උන්වහන්සේගේ දකුණු පැත්තේ සිටපු සොරාට උන්වහන්සේ කියනවා නුඹ අද රාත්‍රියේ මා සමග පාරාදීසයේ ඉන්නේය. පාරාදීසයේ ඉන්නේය. අද මැරෙන කෙනාට යන්න තැනක් නැහැ. ඔව් දන්නේ නැහැ. ඇයි? නිවනට යනවද ස්වර්ගයට යනවද මෝක්ෂයට යනවද කියලා ඔහු දන්නේ නැහැ. මරුණාට පස්සේ තමයි ලේබල් එක එන්නේ. එක එක නම් ගහලා. නමුත් ක්‍රිස්තියානි මිනිස්සුන්ට මරුණාට පස්සේ යන්න තැනක් තියෙනවා. ඒ තමයි පාරාදීසයට යනවා ස්වාමීන් වහන්සේගේ පැමිණීම දක්වා. හalleluya. හalleluya. ස්වාමීන් වහන්සේත් එක්ක අපි ඉන්නේ. මැරිච්ච මොහොතේ ඉඳලා අපි ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නවා. ආමෙන්. දැන් මෙතන අපිට වසඟ වෙන්න බෑ නේද? අපිට වසඟ වෙන්න බෑ ක්‍රිස්තුස් වහන්සේ කියලා ආදේශ කරන්න බෑ කිසිම දෙයකට. මොකද උන්වහන්සේ පැහැදිලිව කියලා තියෙනවා මම ඉන්නේ ඔබලා තුලයි. ආමෙන්. මම ඉන්නේ ඔබලා තුලයි. මාගේ නාමයෙන් දෙන්නෙකෝ තුන්දෙනෙක් රැස් වෙනවද? මම එතන ඉන්නවා. කාගේ නාමයෙන්ද? කාගේ නාමයෙන්ද? ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. යේසුස් වහන්සේගේ නාමයෙන් එක්කෙනෙක් රැස්ලා තව එක්කෙනෙක්ගේ නාමයෙන් තව එක්කෙනෙක් රැස්ලා තව එක්කෙනෙක්ගේ නාමයෙන් තව එක්කෙනෙක් රැස් වුණාට ක්‍රිස්තුස් වහන්සේ එතන නැහැ. පැහැදිලිද? අපි බලමු 1 කොරින්ති 10:23 මේ කතාවම කියනවා. එක කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. සියලු දේ ගැන නිදහස තිබේ. නමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ. නමුත් සියල්ල වර්ධනය නොකෙරේ. හalleluya. 1 කොරින්ති 10:23 කියනවා සියලු දේ ගැන නිදහස තිබේ. නමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ. පැහැදිලිද? බංගා මිනිස්සු කියනවා නේද? මේ අපි ක්‍රිස්තුස් වහන්සේව අපි අපේ ආගම අපි අදහන්න ඕනේ. නමුත් අපි අනිත් ආගමයට අපි ගරු කරන්න ඕනේ. අපි ඒවා පිළිපදින්න ඕනේ. ඒවා අපිට අදාළ නැහැ. ඔබ ක්‍රිස්තුස් ආගමක් කියන්නේ වෙනස් දෙයක්. දේශපාලඥයෝ වගේ නෙමෙයි. දේශපාලඥයෝ ඕන විදියට තමන්ගේ පැති මාරු කරනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ආගමක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ සදාතන ජීවිතයට යන මාර්ගයක්. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මේ ආගමක් නෙමෙයි. Tamanට ඕන විදිහට මාරු කරන්න බෑ. තේරෙනවද? Tamanට සර්ව දෙවිවරු තියාගන්න බෑ ක්‍රිස්තුස් වහන්සේව අදහනවා නම්. අද මිනිස්සයා අද ගොඩක් ක්‍රිස්තුස් වහන්සේව අදහන මිනිස්සයා අද යක්ෂයන්ව නමස්කාර කරනවා. අද කෝවිල් දානේ ඉන්නේ. මල් වට්ටි තියාගෙන පූජා වට්ටි තියාගෙන හඳුන් කූරු තියාගෙන දුම් මොනවාද සාම්රාණි තියාගෙන අද ක්‍රිස්තුස් වහන්සේව අදහනවා කියන මිනිස්සයා ඉන්නේ මෙතන. ඒ මිනිස්සයා කවදාකවත් ස්වාමීන් වහන්සේගේ සදාතන ජීවිතයට ඇතුල් වෙන්න යන්නේ නැහැ. යෝග්‍ය නැහැ. ඒවා අදාළ නැහැ. ඒ වගේ දේවල් ක්‍රිස්තියානි ධර්මයට අදාළ නැහැ. අද ඔබගේ ජීවිතේ එහෙම තියෙනවා නම් ඔබ මාරු කර ගන්න ඕනේ. නැත්නම් කවදාකවත් ඔබගේ ජීවිතය වැඩක් නැහැ. අද මිනිස්සු මැරෙනවා. අපි අහන කෙනා මැරෙනවා. අද මරණ බය මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා. මරණ බය ඔබට ඇවිල්ලා තියෙනවා නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න. උන්වහන්සේට ඔබගේ ජීවිතය දෙන්න. ඔබගේ ආගම පැත්තකින් තියාගෙන ආගම අදහන්න ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබගේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේට දීලා බලන්න. ජීවිතය වෙනස් කරගන්න. ආගම වෙනස් කරාට ඔබගේ ජීවිතේ ස්වර්ගයට යන්නේ නෑ. හැබැයි ඔබගේ ජීවිතය වෙනස් කරොත් ඔබගේ ආත්මය ස්වර්ග රාජ්‍යයට යනවා. හalleluya. ආත්ම වෙනස් කරාට ඔබගේ ආත්මය ස්වර්ගයට යන්නේ නැහැ. ජීවිතය වෙනස් වෙන්න ඕන මිනිස්යාගේ. ආමෙන්. ජීවිතය වෙනස් වෙන. අද ගොඩක් වෙලාවට මිනිස්යාගේ ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන 28 කියනවා 10:28. නමුත් මේක දේවතා පිදවිල්ලක් යයි යමෙක් නුඹලාට කිව්වොත් දැන් නෝ දැනත්තා නිසා හෘද ශාක්ෂිය නිසා ලෝකා සිටපන්න. දේවතා පිළිවෙලින් කන්න එපා. අපි වංගරල දානමාන කන මිනිස්සු වෙලා දිනවද? අද අපිට ගොඩක් රෝගී මිනිස්සු හම්බ වෙන්නේ ඇයි? යාන්ත්‍යා කරොත් නේද? බඩ ඇස්සේ මොන හරි දෙයක් තියෙනවා.
මේ යක්ෂයාගේ මතුරුපු දේවල් භංග කළාට මිනිස්සයාට දිරවන්නේ නැහැ. දිරවන්නේ නැතුව ඒක බඩ ඇතුලේ හැංගිලා තියෙනවා. ඒවා රෝගී වෙනවා. නොයෙක් පිළිකා රෝග, නොයෙක් වකුගඩු රෝග, එක එක මාදිලී රෝග. ඇයි මේවා ඇඟ ඇතුලේ ඇයි දේවතා පිළි ඒ වලින් භංග කළාට මෙතන කියනවා නේද? කන්න එපා. නුඹට කවුරු හරි කිව්වොත් දන්නේ නැතුව කෑවොත් ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා නේද? අපි වසක් විසක් කෑවත් මැරෙන්නේ නැහැ කියලා. ඒක අපි නොදැනුවත්ව කෑවොත්. නමුත් අපි දැන ගිහිල්ලා අපි කෑවොත් ඒක අපිට හොඳ නැහැ. ඒක ස්වාමීන් වහන්සේට කරන අගෞරවය. දාන මාන වලින් කන එක, මලවුන්ට පිටපු දේවල් වලින් කන එක. තේරෙනවද? අපි ලෝකේ මිනිස්සුත් එක්ක සමාගම් පවත්වද්දී ගොඩක් පරිස්සම් වෙන්න. ඔබ මොනවාද කන්නේ? ඔබ මොනවාද බොන්නේ කියන තැන ඔබ පරිස්සම් වෙන්න. ඇයි? ස්වාමීන් වහන්සේගේ වචනේ 32 කියවන්න. මම මාගේ ප්‍රයෝජන නොසොයා බොහෝ දෙනෙක් ගැලවෙන පිණිස ඔවුන්ගේ ප්‍රයෝජන සොයා සියලු දේවලදී යම්සේ සියල්ලන් ප්‍රසන්න කෙරෙන්න එසේම නුඹලා යුදෙව්වරන්ට ග්‍රීක වරුන්ට දෙවියන් වහන්සේගේ සභාවට බාධා හේතු නොවී සිටපල්ලා. 31 කියවන්න. එයින් නුඹලා කතක් බොතක් වෙන යමක් කරතා සියලු දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරපල්ලා. අපි කතක් බොතක් මොන දේ කරත් අපි කරන්න ඕනේ කාගේ ගෞරවය උදෙසාද? දෙවියන් වහන්සේගේ ගෞරවය උදෙසා. හලෙලුයා. මොන දේ කරත් නේද? ඔබ ගිහිල්ලා යම් උත්සවයක ගිහිල්ලා ඔබ නටුවා කියන්නකෝ. ඔබ කල්පනා කරන්න ඕනේ ඔබ ගිහිල්ලා මේ නටන දෙයින් ස්වාමින් වහන්සේට ගෞරවයක් ඇති වෙනවද? ඔබ අඳින ඇඳුමෙන් පැළඳුමෙන් ස්වාමින් වහන්සේට ගෞරවයක් ඇති වෙනවද? දැන් ගොඩක් වෙලාවට අපි කැමති නේද? පොඩි සින්දුවක් කියන්න. නේද? පොඩි සින්දුවක් කියන්න කැමති පාටි එකට ගිහිල්ලා නේ. ආද නැද්ද? නේද? කැමති. නමුත් දැන් අපි එක කියන්න දැන් පංගාට අපි ගියා අපි කිව්වා. ඉවරයි. නමුත් ඔබ කියන්නේ ඇද්ද ඔබගේ හෘද සාක්ෂිය කියනවා නම් මෙතන ස්වාමින් වහන්සේට අගෞරවයක් වෙනවා කියලා ඒක ඔබට කියන්න බෑ. ඒක ඔබට කියන්න බෑ. ඇයි? එතන අපිට ඒක හෘද සාක්ෂිය ස්වාමීන් වහන්සේ සුදාර්ථයන් වහන්සේ අපේ හෘද සාක්ෂිය තුළ ක්‍රියා කරනවා. අපිට කතා කරනවා. නේද? දැන් අපි කියන සින්දුවට කවුද නටන්නේ? බේබද්දෝ සල්ලාලයෝ නටන්නේ. හලෙලුයා. දැන් අපි මෙතන කියන ගීතිකාවට කවුද නටන්නේ? දෙවියන් වහන්සේගේ දරුවෝ සුදාර්ථයෙන් පිරීලා නටන්නේ. හලෙලුයා. අපිත් එක්ක දේව දූතයෝ නටනවා. ස්වර්ගයේ දේව දූතයෝ නටනවා. හරි නමස්කාරයක් කරද්දී අපි ස්වාමීන් වහන්සේට අගෞරව වෙන කිසිම දෙයක් අපිට කරන්න බෑ. කතත් බොතත් මොනෑම් දේ කරතත් ස්වාමීන් වහන්සේට අගෞරව වෙන දෙයක් කරන්න බෑ. හලෙලුයා. පැහැදිලිද? දැන් අපි ගියා කියන්නකො වෙනත් ආගමක පූජකෙක් මුණ ගැහෙන්න. නේද? වෙනත් ආගමක පූජකෙක් මුණ ගැහෙන්න ගියා ඒක කමක් නෑ. මනුෂ්‍ය ආකාරයෙන් ගිහිල්ලා කොහොමද කියලා අපි ඇහුවට කමක් නෑ. නමුත් එයා කිව්වොත් මම ඔබට ආශිර්වාද කරන්නම් කියලා අපිට ඒක බාර ගන්න බෑ. ඇයි අපේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රම සර්ව බලධාරී මේ ලෝකය මැව්වා දෙවියන් වහන්සේ. හලෙලුයා. එහෙනම් ඔබ ආශිර්වාද ලබන්න යන්නේ මේ ලෝකයේ මැව්වා දෙවියන් වහන්සේගෙන්ද නැත්නම් මේ ලෝකයේ මැව්වා දෙවියන් වහන්සේගේ මෙවිල්ලෙන්ද ඔබ ආශිර්වාද ලබන්න යන්නේ? අද ගොඩක් මිනිස්සු දෙවියන් වහන්සේව පැත්තක තියලා මුල්ලක තියලා කූඩකින් වහලා අද මැවිල්ලේ තමයි ආශිර්වාදයෙන් බෑචය. හලෙලුයා. ඔබ මා වාසනාවන්ත දරුවෝ. ඇයි? උන්වහන්සේ අපේ හඬ අසලා උන්වහන්සේ කියනවා මාගේ දරුවෝ මට යාච්ඡා කරන කල්ලි මම ඔවුන්ගේ හඬ අසලා මම ඔවුන්ට ආශිර්වාද කරනවා. ආසේ කවුළු ඇරලා වතු පිටි ඉඩම් කඩම් පිරිලා ඉතිරෙන්න මම ආශිර්වාද කරනවා කියනවා. හලෙලුයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ඒ ආශිර්වාදය අපි භුක්ති විඳලා තියෙනවා අපේ ජීවිතේ. ආමෙන්. අපි භුක්ති විඳලා තියෙනවා. ඊට පස්සේ අපේ දරුවොත් ඒක භුක්ති විඳින්න යනවා. ඇයි ස්වාමීන් වහන්සේ කියනවා පවුලකින් එක්කෙනෙක් ගැලවුණාද මුළු පරම්පරාවම මම ගලවන්න යනවා. ඒ පරම්පරාව මම ගලවන්න යනවා. උන්වහන්සේ කියන උන්වහන්සේගේ වචනේ පරම්පරා 7කට මම ආශිර්වාද කරනවා. ඔබගේ මගේ ගැලවීම නිසා පරම්පරා 7ක් ආශිර්වාද ලබන්න යනවා.
ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මම අද කරන්නා මේ කැපවීම තුළ පරම්පරා 7ක් ආශිර්වාද ලබන්න යනවා. මේක නවතිනවද? දැන් මම කැපවීම කරලා මගේ දරුවෝ කැපවීම කරුවා මෙතන ඉඳන් ආයෙ පරම්පරාවක් පටන් ගන්න යනවා. මේක නවතින්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වර්ධනය වෙනවා. හරියට අර මහත්මා ගාන්ධි කිව්වා වගේ ක්‍රිස්තියානි කාර්යය නිකන් මකුණෙක් වගේ කියලා කිව්වා වගේ. මරන්න බෝ වෙනවා. ක්‍රිස්තියානි මනුෂ්‍යව කවදාකවත් නැති කරන්න බෑ. ලක්ෂ ගණන් මිලියන ගණන් ක්‍රිස්තියානි මනුෂ්‍යයන්ව මේ ලෝකේ මරලා තියෙනවා. නමුත් කවදාකවත් නැති කරන්න බෑ. ඇයි? ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ ලෝකේ අයිතිකාරය, මෞඛාරය, මනුෂ්‍යයාගේ අයිතිකාරය. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි කියමු 2 කොරින්ති 6:18 ඉඳලා අපි 18ට කියමු. අපිට මොන වගේ මිනිසුත් එක්කද සම්බන්ධතාවය තියාගන්න පුළුවන්? අපි වංග කරලා කියනවා මේ ලෝකේ මේ පාස්ටර් සිස්ටර් ඔයා කියන විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. අපි කියනවාද නැද්ද? හාද නැද්ද? අපිට කියන්න වෙන වෙලාවල් තියෙනවානේ වංග කරලාට. ඔයගොල්ලෝ කියන විදිහට අපිට බෑ, අමාරුයි බෑ. අපිට යාළුවෝ ඉන්න ඕනේ, මිත්‍රයෝ ඉන්න ඕනේ. නේද? අපිට පරම්පරාව තියෙන්න ඕනේ. අපේ නෑදෑයෝ අපිට අයින් කරගන්න බෑ. අපි කල්පනා කරන්න ඕනේ. නෑදෑයෝ පළවෙනි තැන දීලා ක්‍රිස්තුස් වහන්සේට දෙවෙනි තැන දීලා ක්‍රිස්තුස් වහන්සේව අයින් කරගන්නවද? නැත්නම් ක්‍රිස්තුස් වහන්සේට පළවෙනි තැන දීලා නෑදෑයන්ට දෙවෙනි තැන දීලා ඒ මිනිසුන්වත් අපේ මාර්ගයට ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගයට ගෙනල්ලා ඒ මිනිස්සුන්වත් ස්වර්ග රාජ්‍යයට ගෙනියනවාද? මෙතනයි අපි ඉන්න ඕනේ. අපි කොතනද ඉන්න ඕනේ? ක්‍රිස්තුස් වහන්සේට පළවෙනි තැන දීලා අපේ නෑදෑයන්ට ගැලවීම දෙන්න ඕන. මොකද අද වෙන්නේ? නෑදෑයන්ට පළවෙනි තැන දුන්නොත් ක්‍රිස්තුස් වහන්සේට දෙවෙනි තැන දුන්නොත් ඔබ අහලා ඇති නෑයා වේයා වෙනවා කියලා. මොකද අද වෙන්නේ? නෑයා ඔබව කාලා දානවා. කාලා දානවා. හරි හරි. පැහැදිලිද මං කියන්නේ? කාලා දානවා. ඒක නිසා ඔබ ක්‍රිස්තුස් වහන්සේට පළවෙනි තැන දුන්නොත් ඔබව කාලා දාන්න කිසි වේයකට බැරුව යනවා. හalleluya. කිසි වේයකට බැරුව යනවා. ආමේන්. අර බවකලාට ඔබව මෙතෙන්ට ගෙනාවු මිනිස්සු බව ඔබව කාලා දාන්න උත්සාහ කරලා ඇති. විනාශ කරන්න උත්සාහ කරලා ඔබට ගැලවීම දීපු කෙනා දැන් බවකලාට එක එක්කෙනාට කියනවා ඉතින් අපරාධේ මම මේ මිනිස්සව මෙයාව අරයව මම සභාවට ගෙනිච්චේ. ඒ ගෙනිච්ච නිසා අද මට ඒ මිනිස්සයා නැතුව ගියා කියලා බවකලාට කියනවා ඇති. නමුත් ස්වාමින් වහන්සේ දෙනවද? උන්වහන්සේ කොටළුවේ තෝරගත්තා උන්වහන්සේ ජෙරුසලමට යන්න. නමුත් උන්වහන්සේ කොටළුව ජෙරුසලමට ගියේ නැහැ. අද ඔබව ගෙනාවු මිනිස්සු අද කොටළුවෙක් වෙලා ඉන්නවා ඇති ගෙදරට වෙලා. ඇයි එයාව තෝරගත්ත කොටළුවෙක් කරලා ඔබව ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ගෙනියන්න. හalleluya. එයා කොටළුවෙක් වෙලා අද ගෙදරට වෙලා ඉන්නවා ඇති. බකන් නෙලාගෙන නිකන් බලාගෙන ඉන්නවා ඇති. නේද? අර කියන්නේ මොනවද කියන්නේ? ගහපු පදේකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ. ඔව්. නේද? ගහපු පදේකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ. අර අපි කියනනේ කකුලුවා නටනවා. වතුර නටනකම් විතරයි. මේ වගේ තමයි අද ලෝකේ ඉන්න මිනිස්සු. දෙවියන් වහන්සේ වඳුරගත්ත නැති මිනිස්සු. යේසුස් වහන්සේ තමන්ගේ ජීවිතය දුන්නේ නැති මිනිස්සු. විනාශය. හalleluya. අපි බලන්න අපි දකින්න ගොඩක් මිනිස්සු අද විනාශ ශීඝ්‍රයෙන් විනාශ කරනවා. හalleluya. නේද? මේ පුතා කිව්වාද රත්නපුරේ පැත්තේ නේද කොච්චරද ඒ භයානක රෝගයට ලක්ලා තියෙන්නේ? 28 දෙනෙක්. ඒ රෝගේ මේ පොක්කලන් දානවා ඒක. ඒක ඇඟේ පොක්කලන් දානවා. ඉතින් ඇස්වල පොක්කලන් දාලා ඇස් පුපුරලලු මැරෙන්නේ. මේ කොරෝනා වල භයානක රෝගේ. ඒක තමයි මේ රටත් දැන් මේ වහන්න යන්නේ. 21 වෙනිදාන් පස්සේ භයානක රෝගේ ඇස් මේවා පුපුරලා මැරෙන්න යන්නේ. මේක වැඩි එලිදරව් කරලා නැහැ. ලංකාවේ වෛද්‍යවරු මේ වෙලාව තියෙන කියලා ඒගොල්ලෝ අඳුරන වෛද්‍යවරයෙක් ඒගොල්ලන්ට කතා කරලා කියලා තියෙනවා. මම ඒ සාක්ෂි තියෙන නිසා මම කතා කරන්නේ. පැහැදිලිද මම කියන දේ? මේ වගේ භයානක රෝගයක් තියෙනවා.
අපිට ඇස් දෙවේ මොකක් පුපුරලා මරුණත් කමක් නැහැ. ඇයි අපි මරුණාට පස්සේ අපි දන්නවා අපිට සදාතන ජීවිතේ අපි යන්න යනවා කියලා. දුර්වලකම් වෙන්නේ නැති මිනිස්සු නැහැ. පාපය වෙන්නේ නැති මිනිස්සු නැහැ. ඔබ පාපය කියලා දැනගත්තට පස්සේ එතනින් හැරෙන්න ගක් ගහලා. ඒක මටත් වෙනවා, මගේ පවුලේ අයටත් වෙනවා, සභාවේ අයටත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. පාපය කියන එක. නමුත් එතන අපි පාපයට අපි යන්න හොඳ නැහැ. අපි කිඳෙන්න හොඳ නැහැ. අපි වැටෙන්න හොඳ නැහැ. පාපය කියලා දැනගත්තු සැනින්ම මොකද සුදාත්මයන් වහන්සේ කතා කරන්නේ නැතුව ඉන්නේ නැහැ කාටවත්. උන්වහන්සේ කතා කරනවා හැරෙන්න. ආමේන්. හalleluya. හalleluya. නේද? ඔබ කී දෙනෙක් බෝන් නගින්ද? තාම නේද? දෙවියන් වහන්සේ තුල නැවත ඉපදෙන්න ඕනේ ඔබ. නැවත ඉපදෙන්න ඕනේ. ඒ අපිට තියෙනවා ජම්මික පාපයක් තියෙනවා. ඒ ආදම් මේව කරපු පාපේ තියෙනවා. ඒ පාපේ නිසා අපිට ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. ඉතින් අපි නැවත ඉපදෙන්න නම් අපි තේරෙන වයසේදී පාපේ තේරුම් අරගෙන අපි බෞතිස්ම ගන්න ඕනේ. ගෙල්වීමේ බෞතිස්ම ගන්න ඕනේ. ඊට පස්සේ ආත්මයන් වහන්සේව අපි ලබා ගන්න ඕනේ. ආත්මයන් වහන්සේව ලබා ගන්න ඕනේ. වතුරෙන්ද ආත්මයෙන්ද උපදින්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා. වතුරෙන්ද ආත්මයෙන් එන සුදාත්ම අපි ලබන්න ඕනේ අනිවාර්යයෙන්. හalleluya. මම ගිය සතියේ කිව්වා වගේ මට බුදුර වෙණ කියන ගිය සතියේ කියපු දේශනාවත් මේ සතියේ මතකයි. කම්බුලට ගහලා සුදාත්මයෙන් ඒක නෙමෙයි. මිනිස්සුෙකුට බෑ සුදාත්මය දෙන්න. මට දෙන්න පුළුවන් නම් මම කබුල් පාර 10ක් හරි ගහලා ඔයාලට සුදාත්මය දෙනවා. කබුලට ගහලා සුදාත්මය දෙන්න පුළුවන් නම් මම සුදාත්මය ලැබුවේ 93 දී. නිකන් නෙමෙයි. ඒ සුදාත්මය ලබන්න ඉස්සලා පැය දවස් 5ක් අපි කැපවීමක් කරා. අන්තිම දවසේ වෙන්න අපේ තිබ්බ කුෂන් එකේදී කුෂන් එකට ගිහලා සුභාරංචි රැස්වීමකට ගිහලා අපිට කැපවීමක් කරන්න කිව්වා. දැන් අධ්‍ය පුස්තකන විනාඩි 20 තරුණයින්ට ඒතර තරුණ සමිතිය මම ඉන්නේ තරුණයින්ට කැපවීමක් කරන්න කිව්වා. මට සුදාත්මය තිබ්බේ නැහැ එතකොට. මම ගිහලා හැමදාම සුදාත්මය රැඩිය වලට යනවා. නෑ එනවා නෑ යනවා නෑ එනවා. එහෙම හිටියේ. ඊට පස්සේ ඒ කැපවීම කරා. කැපවීම කරද්දී මට හංගුණා මන් තුල ගොඩක් පව් තියෙනවා. ඒ පාපේ මං කියලා දුන්නා. පාපේ අතහැරියා. ස්වාමීන් වහන්සේට ආරාධනා කරා. දවස් 5ක් යනකම් ස්වාමීන් වහන්සේට යාඥා කරා සුදාත්මය ආවේ නැහැ. නමුත් පස්වෙනි දවසේදී මම ඒ වගේම ඇවිල්ලා යාඥා කරා මගේ ඒ විනාඩි 20 කැපවීමට මම යාඥා කරන්න ගත්තා. විනාඩි 20 ගිහිල්ලා ඉවර වෙද්දී මම දන ගෑවේ රෑ 6:00 විතර හන්දෑවේ 6:00 විතර විනාඩි 20 ඉවර වෙද්දී රෑ 12:00යි. හalleluya. හalleluya. ඇයි සුදාත්මයන් වහන්සේ මන්තුරට ඇවිල්ලා උන්වහන්සේ පුදුම දේවල් කරලා මම මිනිස්සු කියනවා දන ගහගෙන ඔයා උඩ පැන්න. මගේ ධනිස් දෙකෙන් ලේන්න මම උඩ පැනලා. ධනිස් දෙකෙන් ඔයා බිම නෙමේ බ්‍රදර් ඔයා ඉන්නේ උඩ කියලා කිව්වා. හalleluya. සුදාත්මයන් වහන්සේ ආපම බලය ලබනවා. ඒ බලය ලබනවා කියන්නේ මේ මට බලයක් එනවා කියන එක නෙවෙයි. සුදාත්මයන් වහන්සේ මන් තුල බලයෙන් ක්‍රියා කරනවා. මට බලයක් නැහැ. මම සාමාන්‍ය මිනිහෙක්. දෙවියන් වහන්සේ නැත්තම් මම හිස් වාහනයක්. දූවිල්ලක්. ස්වාමීන් වහන්සේ ඉන්න නිසා තමයි අද ස්වාමීන් වහන්සේ අපිව අරගෙන පාවිච්චි කරන්නේ. ප්‍රයෝජනයට ගන්න. ආමේන්. ඔතනට උදාහරණ දෙකක් තියෙනවා නේද? අපි මේ ඔයගොල්ලන් සුදාත්මය ගන්න කිය සභාවල් වලටත් එක්කන් ගියා. සභාවල් වලටත් එක්කන් ගියා. නමුත් ආවේ නැහැ. ඊට පස්සේ අපි ගෙදර ඊට පස්සේ එදා රෑ ධන ගාලා යාත්‍රා කරා. ස්වාමිනී අපි දැන් ගිය සතියේ මේ දෙන්නම එක්කන් ගියා. මේ අම්මලා දෙන්නම සුදාත්මය නෑ. අපිට හරි දුකයි. ඇයි අපි එක්කන් ගියේ? අපේ ගෙදර යාත්‍රා කරන්න බෑ, අමාරුයි. කෑ ගහන්න බෑ. සුදාත්මය යාත්‍රා කරන්න අමාරුයි. ඉතින් අපිට හරි දුකයි. අපි ළමයිත් ඔක්කොමත් එක්ක එකතු වෙලා අපි යාත්‍රා කරා. එදා රාත්‍රියේ මගේ නෝනා කිව්වා යාත්‍රා කරමු කියලා. අපි මේ දෙන්නට පව්වේදර සුදාත්මය. ඉතින් ඒ දෙන්න දන්නේ නෑ. ඇවිල්ලා යාත්‍රා කරා. ධන ගැහුවා. පැය භාගයක් විතර යද්දී ආයේ අපි තට්ටු 7ක බිල්ඩින් එකේ පස්වෙනි තට්ටුවේ හිටියේ තා පොඩ්ඩෙන් බිල්ඩින් එක කඩාගෙන වැටෙනවා. මේ දෙන්නගේ යාඥාව නිසා අපිට ඊට පස්සේ ගෙදර යාඥාවක් මාරු කරන්න උනා වෙන ස්ථානයකට. මේ දෙන්නගේ ඒ දෙවියන් වහන්සේ තුලට ආවා වූ ආත්මය අපිට පවා කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන්න චුවලිත කළා.
එහෙම තමයි ඉන්න ඕනේ. අදත් බින්දර වගේ ඉන්නවා. නොසැලී ඉන්නවා. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නිවෙන්න හොඳ නැහැ. ওই විදිහට ඉන්න බෑ හැම කෙනාටම. පහන නිවෙනවා. පොඩ්ඩක් කැරගෙනවා, පොඩ්ඩක් දඟලනවා, පොඩි භාෂාවක් කියනවා, ඊට පස්සේ වාස්ප වෙනවා. හැබැයි ඔය වගේ ස්ථිර වෙන්න බෑ. හැබැයි මෙහෙම කියලා ඔයගොල්ලෝ ගැන කතා කරද්දී යක්ෂයා ගෙනල්ලා ඔයගොල්ලන්ව අටන්න ලොකු පීඩාවල් දානවා. අවු වෙන්න යන්න එපා. දෙවියන් වහන්සේ බලවත්. ආමෙන්. හalleluya. අපි යක්ෂයාට යට වෙන මිනිස්සු නෙමෙයි. තේරෙනවද? අපි දෙවියන් වහන්සේට යටත් ජීවත් වෙන මිනිස්සු. ආමෙන්. අපි කියමු 2 කොරින්ති 6:14 ඉඳලා 18 වෙනකම්. 2 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 14 වන පදය. නොහැදිලි කාර්යයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙන්න. ආමෙන්. මොනවද කියන්නේ පැහැදිලිව? නොහැදිලි කාර්යෝ කියන්නේ කවුද? ක්‍රිස්තුස් වහන්සේව පමණක් පිළිගත්ත නැති අය. සර්ව ආගමික අය නොහැදිලි කාර්යෝ. ක්‍රිස්තුස් වහන්සේත් ඉන්නවා, අර අම්මත් ඉන්නවා, මේ මෑණිත් ඉන්නවා, එතකොට අරයත් අර බාප්පා ඉන්නවා, පුංචි අම්මා ඉන්නවා, ආච්චි ඉන්නවා, සීයා ඉන්නවා. මේ ඔක්කොමලා නොහැදිලි කාර්යවල. ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න මිනිසයා පමණයි ඇදහිලිවන්තයා. පැහැදිලිද මම කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න කෙනා කියලා. ඔබට කියන්න බෑ මට අරයත් ඕනේ, බාප්පත් ඕනේ, පුංචි අම්මත් ඕනේ, මාමත් ඕනේ, චූටි අක්කත් ඕනේ, ලොකු අක්කත් ඕනේ. මට ඒවා කියන්න බෑ. ඉස්සෙල්ලාම මට ඕනේ ක්‍රිස්තුස් වහන්සේ. පැහැදිලිද? ක්‍රිස්තුස් වහන්සේ තුල 3 දෙනෙක් එන්න යනවා ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේත් එක්ක සේවයට. උන්වහන්සේගේ වචනේ කියනවා 3 දෙනෙක් එන්න යනවා. එක්කෙනෙක් අරගෙන ස්වාමීනි මට ඕනේ ඔබ පසුපස වෙන්න. හරි වරෙන්. මම ගිහිල්ලා මගේ තාත්තනේ මැරිලා ඉන්න ගෑ. තාත්තා මැරිලා ඉන්නවා. මම ගිහිල්ලා වල්ලගලා එන්නම්. විශ්වාසී කියනවා මැරිච්ච අය මලාවුන් වල්ලගනි. අද ගොඩක් කට්ටිය නේද? අද කිසුස් වහන්සේ ළඟට එන්නේ නැහැ. මරුණාට පස්සේ අපිට නේද? දහනයක්වත් දෙන්න විදියක් නැහැනේ. මරුණාට පස්සේ අපිට මිනිකනත්ත හම්බ වෙන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? ඒ මිනිස්සු කිසුස් වහන්සේට සුදුසුද? නැහැ. පැහැදිලිද මං කියන්නේ? මොනවද කියන්නේ? මැරිච්ච මලාවු අය මලාවුන් වල්ලගනි. අපි මේ පොළොවේ ස්වාමීන් වහන්සේ තබලා තියෙන්නේ නේද? මිනිස්සු කරගෙන යන්න නෙමෙයි. දාන දීගෙන මැරිච්ච අය වල්ලගෙන ඕවා කරගෙන යන්න නෙමෙයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපි මේ පොළොවට කැඳවලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අකීකරු වෙලා ගිය මිනිස්සුව නැවත උන්වහන්සේ ළඟට ගේන්න. අපිට රෝගියාට සමාන වෙන්න බෑ. නොහැදිලි කාර්යයන් සමග සම ලෙස සම්බන්ධ නොවෙන්න. ක්‍රිස්තුස් වහන්සේගේ වැඩේ පළමු කොට අපි කරන්න ඕනේ. අපිට බෑ සම ලෙස සම්බන්ධ වෙන්න. දැන් කවුරු හරි වෙනත් විදියකට දෙවියන් වහන්සේ වදහන්න විදියකට යම් කිසි දෙයක් කරනවා නම් අපිට ගිහලා ඒ දේවල්වලට උදව් වෙන්න බෑ. අනේ මගේ නෑදෑයා, මගේ වේයා මම උදව් වෙන්න ඕනේ යාට නේද? එයා දානයක් දෙනවා මම සල්ලි ටිකක් අරින්න ඕනේ නේද? අරයාගේ දානේ, මේ අම්මගේ දානේ, අර තාත්තගේ දානේ, මේ බාප්පගේ දානේ දෙනවා මම සල්ලි ටිකක් අරින්න ඕනේ. මොකද වෙලා තියෙන්නේ? අද මේක අහගෙන ඉන්න ගොඩක් අයගේ අද ආර්ථිකේ කඩම් වැටිලා. අද දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ නැති වෙලා. අද ඔබගේ මුදල කොහෙද යන්නේ? ඔබ කාට හරි පරිත්‍යාග කරද්දී හොඳට කල්පනා කරන්න. ඔබගේ මුදල කාටද ඔබ අරින්නේ? අනේ පාස්තර මේ දානවල වලට මම ඇරියේ නෑ. මේ මෙදාපාර ටිකක් වැඩිපුර ඇරියා අම්මලාට. වීදම වැඩිනේ. අත්තද? මොකද්ද වීදම? මම ඔය මම ඒකට සම්බන්ධ නෑ. අම්මලා මේ දානයක් දෙන්න නෑ. හැබැයි මම ඒකට නෙමෙයි ඇරියේ. මම මුදල් ටිකක් වැඩිපුර ඇරියා. ඒගොල්ලන්ට වීදම සැරයි. වක්‍රාකාරයෙන් මොනවද කරලා තියෙන්නේ? අපි නොහැදිලි කාර්යයන්ගේ දේවල් වලට අත ගහලා තියෙනවා. පැහැදිලිද? ස්ටේපර්ලා මැරුණේ මේ දේවල් කතා කරන්න ගිහිල්ලා. ප්‍රේතස්ලා මැරුණේ මේ දේවල් කතා කරන්න ගිහිල්ලා. පාවුලුව මැරුවේ මේ දේවල් කතා කරන්න ගිහිල්ලා. බෙල්ල කපලා මැරුවා. පැහැදිලිද?
ඒක තමයි අර පොඩි කොල්ල උනත් තට්ටු දාලා ගියේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන නිසානේ. අතන වෙන විදියට පූජාවක් ගියා නම් ඒගොල්ලෝ මුකුත් කරන්න යන්නේ නැහැ. ඇයි ඒ? යක්ෂයා පොඩි දෙයකින් හරි මේ දේවල් කඩාකප්පල් කරන්න තමයි උත්සාහ කරන්නේ. අද මේ දේවල් අපි කතා කරන්න ඕනේ මේ ලෝකේ මිනිස්සුන්ට. මේ දේවල් දන්නේ නැතුව අද ගොඩක් අයගේ ආර්ථික ක්‍රිස්තියානි අය කියනවා අපිට ක්‍රිස්තුස් වහන්සේව අපි අදානවා අපිට කිසි ආශිර්වාදයක් නැහැ. ඔබ හිටපු තැනම තමයි මමත් හිටියේ. කිසිම දෙයක් නැතුව තමයි ක්‍රිස්තුස් වහන්සේව හොයාගත්තේ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේව හෙව්වේ මගේ ආර්ථිකය, මගේ ජීවිතය නැත්නම් මගේ අනාගතය සාරවත් කරගන්න නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේව හෙව්වේ. මට ඒ වෙලාවේ මම හැමතිස්සෙම ක්‍රිස්තුස් වහන්සේව හොයපු කෙනෙක් පොඩි කාලේ ඉඳන්. ඉතින් දන්න විදියට හෙව්වා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 17 දී මට හම්බුණා. දැන් අවුරුදු 47යි. අවුරුදු 30ක් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඉන්නවා. එහෙමද? 17 ඉඳන් 47යි කියන්නේ. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ආපත් 91 දී ක්‍රිස්තුස් වහන්සේව හම්බුනේ. 91 දී නෙමෙයි 90 දී. 90 දී තමයි පළවෙනි පාරට සභාවකට ගිහිල්ලා බැලුවේ. නමුත් ඊට පස්සේ තමයි ඒ 90 මැද හරියේදී තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ළඟට යන්න ඕනේ කියලා මට හිතුනේ. හාලෙලූයා. වෙනස් කරන්න. එතකොට මම ක්‍රිස්තුස් වහන්සේ තමයි මම කතෝලික සභාවේ හිටපු කෙනෙක්. නමුත් මට එතන මට දැනුනේ නෑ ක්‍රිස්තුස් වහන්සේව. ඇයි සර්ව ආගමික හැම කෙනෙක්ම ඉන්න බාප්පලා පුංචි අම්මලා හැම කෙනෙක්ම ඉන්න. ඒක නිසා ක්‍රිස්තුස් වහන්සේට තියෙන පොඩි තැනක් නේද? අපි දකිනවා පල්ලියක් හරි කැප කරලා තියෙන්නේ වෙන එක්කෙනෙකුට. ක්‍රිස්තුස් වහන්සේට කැප කරලා තියෙන දේවල් තියෙන්නේ පොඩ්ඩයි අල්පයක්. එතනක් තියෙන්නේ වෙන දේවල්. පැහැදිලිද? ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ජීවිතේ දෙන්න. මගේ ජීවිතේ මම ක්‍රිස්තුස් වහන්සේට දුන්නේ මට කිසිම දෙයක් ලාභයක් බලාගෙන නෙමෙයි. මම ක්‍රිස්තුස් වහන්සේව හොයපු කෙනෙක් ඇවිත්. ආමෙන්. දැන් අපිට කියනවා මෙතන නොහැදිරිකාරයෝ සමග සමලෙස සම්බන්ධ වෙන්න එපා කියලා. ආමෙන්. අපි කියවගෙන යන්නේ මම තව බයිබල් පද දෙකක් තියෙනවා. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගීකම මොකද? නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? ඔබ මෙනෙහි කරන්න මේ බයිබල් පදේ. මට ගොඩක් මේවා විග්‍රහ කරන්න ඉතින් ඔයගොල්ලන්ට එළි වෙනකන් ඉන්න වෙනවා. අන්ධකාරය සමග මොකද්ද පංගුකාරකම? ක්‍රිස්තියානි දරුවන්ට තියෙන සහභාගීකම මොකද්ද මේ අන්ධකාරය සමග? සර්ව බලධාරී දෙවියන් වහන්සේව අදහනවා කියනවා. ගිහිලා ලෝකයේ ඉන්න දෙවියන්ගෙන් ආශිර්වාද ගන්නවා. ඉතින් මොකද වෙන්නේ? අර බැටළුව ටික ඔක්කොම වෙන අතවල වල යනවා. යක්ෂයා වන්දනා කරන්න යනවා. ඇයි මේ වචනේ අපි දන්නේ අල්පයි චුට්ටයි. හැබැයි දන්න ටික හොඳට ඇති ක්‍රිස්තුස් වහන්සේව අදහගෙන යන්න. පැහැදිලිද මං කියන එක? මේක දන්නේ නැහැ පංගු කරාට මේ ලොකු ක්‍රිස්තුස් වහන්සේව සභාවල් වල අනුගාමිකයෝ කියන අය, පාලකවරු කියන අය දන්නේ නැහැ. නමුත් පාස්තරලා දන්නවා මේක. දේවදාසයෝ දන්නවා මේක. හalleluya. ඒක තමයි දේව පාස්තර කෙනෙක්ගේ තියෙන වෙනස. දේවදාසියගේ තියෙන වෙනස. ඔව් කතා කරන්නේ දේශනා කරන්න ගිහිල්ලා අරුගේ කුකුලා ගැනවත් අල්ලපු ගෙදර කෙනාගේ පොතම්බුව ගැනවත් නැත්නම් බල්ලපුත ගැනවත් නෙවෙයි කතා කරන්නේ. ඔව් කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ මොනවාද දෙවියන් උන්වහන්සේගේ දරුවන්ට කියලා තියෙන්නේ උන්වහන්සේගේ වචනේ කතා කරන්නේ. පැහැදිලිද මං කියන එක? කියන්නේ දෙවියන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොහදින කෙනෙකු සමග යක්ෂයාත් එක්ක යක්ෂාත්පත් එක්ක ක්‍රිස්තුස් වහන්සේගේ තියෙන සම්බන්ධකම මොකද්ද? පැහැදිලිද? අද යක්ෂයා තමයි කේන්ති කියලා තියෙන්නේ. මේ දේව වචනේ කතා කරන්න ඕනේ. අන්තිම කාලේ ඇවිල්ලා තියෙන්නේ. යක්ෂයාට කේන්ති කියලා තියෙන්නේ. බෙලියල් සමග මොකද්ද ක්‍රිස්තුස් වහන්සේගේ තියෙන සම්බන්ධකම? ලෝකයට එක්ක තියෙන සම්බන්ධකම මොකද්ද?
උන්වහන්සේ ආවේ මේ ලෝකයෙන් නෙවෙයි. උන්වහන්සේ ආවේ ස්වර්ගයෙන් පොළොවට ආවේ. අද ලෝකයෙන් ආපු කෙනෙකුට ඔබ දෙවියෝ කියනවද? නැත්නම් ස්වර්ගයෙන් මේ පොළොවට ආවා වූ දෙවියන් වහන්සේට මම තමයි මාර්ගය, මම තමයි ජීවනය, මම තමයි සත්‍ය කිව්ව ඒ දෙවියන් වහන්සේට ඔබ දෙවියන් වහන්සේ කියලා කියනවා. හාලෙලූයා. එවන් නොහොත් නොහදන කෙනෙකු සමග ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද? නොහැදිලි කෙනෙක් සමග ඇදහිලිවන්තයාට ඇති කොටස මොකක්ද? කියවන්න. දේවතා රූප සමග දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇති එකඟකම මොකද? දේවතා රූපයක් තියාගෙන ඉන්නවා නම් දේවතා අපි කියනනේ මේ දේව අම්මා, දේව තාත්තා, දේව අක්කා, දේව ආච්චි නේද? දේව පුතා නේද? දේව තාත්තා ඕම කිය අපි රූප තියාගෙන ඉන්නවා නම් ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා දේවතා රූප සමග දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇති එකකකම මොකද්ද? දෙවියන් වහන්සේගේ මාලිගාව. අපි යම් කිසි ස්ථානයක් උන්වහන්සේට අපි නේද? දෙවියන් වහන්සේට කැප කරනවා නම් හොඳ වෙලාවට දෙවියන් වහන්සේ මාගේ ශරීරය උන්වහන්සේගේ මාලිගාව කරගත්තේ. හාලෙලූයා. නැත්තම් අපිට කොහෙවත් ගිහිල්ලා නේද? নমස්කාරයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඇයි? කොයි හරි ගියොත් මොකක් හරි එල්ලලා තියෙනවා. නේද? අපිත් මේ ස්ථානේ තියෙන වෙල්ලලා තියෙනවා ගලවලා තමයි මේ යාච්ඡා කරන්නේ. ආමේන්. හාලෙලූයා. ඇයි? හොඳ වෙලාවට ස්වාමීන් වහන්සේ කියනවා මගේ මාලිගාව නම් නුඹලාය. මගේ මාලිගාව නුඹලාය. මගේ මාලිගාව විනාශ කරන යමෙක් වේද මම ඔහුව විනාශ කරනවා කියලා කියනවා. හාලෙලූයා. පැහැදිලිද? කියවන්න. මක්නිසාද අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාවය. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාවයි. අපි තුල රූප තියන්න බෑ. එසේම දෙවියන් වහන්සේ මේ රූප කිව්වම ඔබ හිතන්න එපා මේ රූප කියන්නේ මේ රූප වල විතරක් කියලා. අපේ තියෙනවා නොයෙක් රූප කැටයන් තියෙනවා. එක එක જાතිය කැටයන් දාගත්තු දේවල් තියෙනවා. අපේ චාරිත්‍ර වාරිත්‍ර වත්පිළිවෙත්. තේරෙනවද? කකුල දකුණට තියලා ඉර බලාගෙන යන්න ඕනේ. ඔය වගේ දේවල් තියෙනවා. මේ කාලේ වෙද්දි අපි ගිනි මොලවන්න හොඳ නැහැ. මේ කාලේ වෙද්දි අපි වැඩ කරන්න යන්න හොඳ නැහැ. තේරෙනවද? හොඳ වෙලාවට අපි ඒක කරන්න නැති නිසා හොඳයි. මේවා තමයි රූප. මේ අපේ රටේ චාරිත්‍ර වාරිත්‍රනේ. අපි ඒවට ගරු කරන්න ඕනේ. මේවා පාරම්පරික දේවල්. ඒවා වානා මේ දෙවියන් වහන්සේ පිළිගත්තු කෙනෙක් නම් දෙවියන් වහන්සේ පිළිගත්තේ නැත්තම් ඔබට පුළුවන් මේ මාර්ගයේ යන්න. හැබැයි ක්‍රිස්තුස් වහන්සේව කරුණා කරලා ඔබගේ මේ මාර්ගයේ ගාව ගන්න එපා. කරුණා කරලා ඔබගේ මාර්ගයේ යන්න ඔබ වැරදි කර මම ක්‍රිස්තුස් වහන්සේව ගෙනියන කෙනෙක් කියලා කියන්නේ. මොකද ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මේ ලෝකේ ඉන්න එකම දෙවියන් වහන්සේ. එකම ජීවමාන දෙවියන් වහන්සේ. හාලෙලූයා. උන්වහන්සේට කිසිම කෙනෙක් සමාන කරන්න දෙන්න එපා. කිසිම කෙනෙක් සමාන කරන්න දෙන්න එපා. සහජීවනයක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ පමණයි දෙවියන් වහන්සේ. එච්චරයි. හාලෙලූයා. එසේම දෙවියන් වහන්සේ කතා කොට මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි. ඇසිරෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නේ. කාත් එක්කද දෙවියන් වහන්සේට තමන්ගේ ජීවිතයේ මාලිගාවක් කොට දුන්න මනුෂ්‍යයා තුල උන්වහන්සේ වාසය කරනවලු හැසිරෙනවලු කියන්නේ. ඔව්ද මාගේ සෙනගව සිටින්නෝයයි. ඔව්ද මාගේ සෙනගව සිටිනවා. ආමේන්. එබැවින් නුඹලා ඔවුන් අතරින් පිටතට ඇවිත් වෙන්ව සිටින්න. අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නයි ස්වාමීන් වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන කාගෙන්ද මේ පිටතට එන්න කියන්නේ? ලෝකයෙන්. අපවිත්‍ර දේවල් වලට ලෝකයේත් අත ගාසන්න යන්න එපා. ඒ වලින් වෙන් වෙලා ඉන්න පිටතට එන්න. තාම මිනිස්සු ඉර වෙලා ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ මිනිස්සු. හාලෙලූයා කියන්නේ. නුඹලාට පියෙක් වන්නෙමි. නුඹලාද මට පුත්‍රයෝ දූවරුත් වන්නහු. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ කියනසේක. හාලෙලූයා. සර්ව පරාක්‍රම වූ ස්වාමීන් වහන්සේ.
අතපල්ලෙන් වැඩිච්ච දෙවියන් වහන්සේ කියලා නෙමෙයි මෙතන කියන්නේ. සර්ව පරාක්‍රම වූ ස්වාමීන් වහන්සේ කියනවා නුඹ මගේ දියණිය. නුඹ මගේ පුතා. හාලෙලුයා. කවුද? ඔබ නිකන් මිනිසෙක් නෙමෙයි. සර්ව පරාක්‍රම වූ දෙවියන් වහන්සේගේ දුව පුතා. හාලෙලුයා. අද අපි හරි ආසයි නේද? ජනාධිපතිව මම අඳුරනවා. අගමැතිව මම අඳුරනවා. මම ජනාධිපතිගේ බාප්පගේ දුවගේ පුතා. එහෙම කියන්න හරි ආසයි නේද? ඒට වැඩිය මට ගැඹීරත්වයක් තියෙනවා. මම සර්ව පරාක්‍රම වූ දෙවියන් වහන්සේගේ පුතා කියන්නේ. හාලෙලුයා. හාලෙලුයා. ඒ ගැඹීරත්වය හැම කෙනෙකුටම තියෙන්න ඕන. පැහැදිලිද? ආමේන්. මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 22-24 කියවන්න. 22-24. ආමේන්. ශරීරයේ පාන ගැන කතා කරනවා. අපි කියවලා ඉවර කරමු මේ ටික. පද දෙකයි තියෙන්නේ. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 22 වන පදය. ශරීරයේ පහන නම් ඇසය. ශරීරයේ පහන නම් ඇසය. එහි නුඹේ ඇස පැහැදිලි නම් ඇස පැහැදිලි නම් ඔබ බලන දේ හරි නම් නුඹේ මුළු ශරීරය එළියවන්නේ. නුඹ බලන දේ හරි දේ බැලුවොත් මොකද වෙන්නේ? නුඹගේ ශරීරයම එළිය වෙන්න යනවා. නුඹගේ ශරීරය කියන්නේ නුඹගේ ජීවිතය එළිය වෙන්න යනවා කියන්නේ. නුඹේ ඇස නපුරු නම් නුඹේ මුළු ශරීරය නුඹගේ ඇස නපුරු නම් තේරෙනවද? එක කාන්තාවක් හිටියලු. මේ කාන්තාව හැමතිස්සෙම අල්ලපු ගෙදර ගෑණිට බයිනවලු මිනිහත් එක්ක. අල්ලපු ගෙදර ගෑණි හැමදාම අයියෝ මේ ගෑණි බලන්නකෝ මේ මොනවාද කියන්නේ මහත්තයර කොහොමද කතා කරන්නේ? කොහොමද කතා කරන්නේ? කොහොමද අමෝරේ නේද? මහත්තයර කොහොමද කතා කරන්නේ? සුදු නැත්තම් නේද? වස්තු ඒ ඩාලින් බලන්නකෝ ඩාලින්. අල්ලපු ගෙදර ගෑණි අර මිනිස්යාගේ ඇඳුම් හැමදාම බලන්නකෝ මේ මිනිස්යා කොච්චර හොඳ රස්සාවක්ද කරන්නේ. ඒ මිනිස්යාගේ ඇඳුම් හොදලා දානවා. අයියෝ මෙලෝ ලස්සනක් නෑ කිලුටුයි. ඔක නිල් ටිකක් දාලා හොදන්න බැරිද ඔය සුදු ඇඳුම් වලට ළමයිගේ සුදු ගම් වල කැත. අයියෝ කුණු පැල්ලම් බැඳිලා. ඉතින් අර මිනිහට හරි කරදරේ මේ ගෑණිගෙන්. තමන්ගේ ආදරවන්ති තමයි ඩාලින් තමයි. දැන් ඩාලින් සෝඩා වෙලා. දේනද? දැන් හරි කරදරේ. මිනිහා ගෙදර ආපෙලා ඉඳන් කරච්චරේ මෙයාගේ තියෙන සුද්ධකම ගැන කතා කරනවා. ඉතින් දැන් මනුස්සයරන නිමාඩු දවසක් ආවා. ඉතින් මනුස්සයගේ නිමාඩු දවස් ඉඳලා ගෑණි ටිකක් පරක් වෙලා නැගිට්ටා. අර මනුස්සයා වෙනදා වගේම ඇඳුම් හොදලා දැම්මා. මෙන්න බොල අද ඇඳුම් ලස්සනට හොදලා දාලා තියෙනවා. අර ගෑනු කෙනා නැගිට්ට ගමන් බලන්නේ අරයාගේ වැරදි අල්ලපු ගෙදර කෙනාගේ. වැරදි බැලුවා. බලලා ඇවිල්ලා අද ලස්සනට ඇඳුම් ටික හොදලා දාලා තියෙනවා. ඇවිල්ලා දුවලා ඇවිල්ලා තමන්ගේ ස්වාමි පුරුෂයාට කිව්වා ඩාලින් එන්නකො පොඩි වැඩක් තියෙනවා පෙන්නන්න. අද පුදුම දෙයක් වෙලානේ කියලා. ඇවිල්ලා කිව්වා කාටද තේරෙනවද මේ කියපු දේ? දන්නවනේ. කියපු දේ තේරෙනවද? දැන් ඊට පස්සේ පුදුම දෙයක් වෙලා තියෙනවා කියලා ඇවිල්ලා පෙන්නවා. අල්ලපු ගෙදර කෙනාගේ ඒ හොදලා තියෙන ඇඳුම් ටික මේ බලන්න අද නම් ලස්සනට මේ මිනිස්සයා හොදලා තිනවා. මිනිහාගේ ඇඳුම් ටිකත් හොදලා තිනවා. ළමයිගේ සුදු ගම් වල බලන්නකො තියෙන සුදු ලස්සන එක කිසි පැල්ලමක් නැහැ කියලා කිව්වලු. ඊට පස්සේ මිනිහා කිව්වලු ඒ මිනිස්සයා හැමදාම එක විදියට තමයි රෙදි හේතුවේ. අද මම ඔයා බලන ජනේලේ මම සුද්ධ කරා පිහදලා දැම්මා. ඒකේ කුණු පැල්ලන් ටික ඒකේ දූවිලි ටික ගියාට පස්සේ ඔයාට දැන් එයාගේ ලස්සන ඇඳුම් ටික පේනවා කියලා කිව්වා. මේ වගේ තමයි අපේ කණ්ණාඩියේ කිසුසාංශය පේන්න තියෙන අපි එක දේවල් එල්ලගෙන ඉන්නවා නම් කවදාකවත් කිසුසාංශය පේන්න යන්නේ නැහැ. අපි කියනනේ මේක පාරක් පරිකාපෝ ක්‍රමයක් අපි මේ විදියට තමයි යන්න ඕනේ. අපේ අම්මා මුත්තා කිරිකින් තාත්තා බලත්තා තාත්තා මුත්තා ඔක්කොම මේ විදියට තමයි යහගෙන ආවේ කිසුසාංශය. අපි එහෙම තමයි යන්න ඕනේ. මෙන්න කණ්ණාඩිය. මේ කණ්ණාඩිය ගැලවෙන්න කලින් ඔබට ක්‍රිස්තුස් වහන්සේව පේන්නේ නැහැ. අද ඒකයි වෙලා තියෙන්නේ. අද ඒකයි අද පාස්ටර්ට බයින්නේ. පාස්ටර් වරු කියලා බයින්නේ. අපිට කරන්න දෙයක් නැහැ. හොරුන්ට අපිට කරන්න දෙයක් නැහැ. මොකද පාස්ටර් වරුන් ගැන කාටවත් බයින්න විදියක් නැහැ. ඒගොල්ලෝ කණ්ණාඩි ගලවලා ආපු කට්ටිය අනිත් අයගේ කණ්ණාඩි සුද්ධ කරන කට්ටිය. ආමේන්. හalleluya. පැහැදිලිද? අර මිනිස්සයා තමන්ගේ කණ්ණාඩිය පිරිමි කෙනා ගිහින් බැලුවා මේ ගෑණි මේක
දැකලා තියෙන හැමදාම කණ්ණාඩියෙන් ගිහලා ජනේලේ සුද්ධ කරලා බලපුවම මෙන්න හොඳට පැහැදිලිව පේන්න ගත්තා. මොකද කියන ඇසේ කියවන්නේ ඉතුරු ටික. නුඹේ ඇස නපුරු නම් නුඹේ නම ඇස නපුරු නම් නුඹේ මුළු ශරීරය අඳුරවන්නේ. නුඹේ මුළු ශරීරයම අඳුරවන්නේ. හalleluya. නුඹේ ඇස නපුරු නම් නුඹේ ශරීරයම අඳුරවන්නේ. කියන්නේ එබැවින් නුඹ තුල තිබෙන එළිය අඳුර නම් ඒ අඳුර කොපමණ මහත්ද? ස්වාමීවරු දෙදෙනෙකුට සේවය කරන්නට කිසිවෙකුට නොපුළුවන. හalleluya. ඔකට උගන් දෙන්න. ආයි කියවන්නේ. එබැවින් නුඹ තුල තිබෙන එළිය අඳුර නම් ඒ අඳුර කොපමණ මහත්ද? ස්වාමීවරු දෙදෙනෙකුට සේවය කරන්නට කිසිවෙකුට නොපුළුවන. ඒක මතෙව් කීයද කියවන්නේ? මතෙව් 24. ස්වාමීවරු දෙදෙනෙකුට සේවය කරන්නට නොපුළුවන. හalleluya. මේ ගොඩාක් ස්වාමීවරු තියාගෙන ඉන්නේ මොකද දන්නවද? අර කණ්ණාඩිය අප්සෙට්. ඒ කණ්ණාඩිය අප්සෙට්. ඒකයි ක්‍රිස්තුස් වහන්සේගේ තැන ගොඩාක් කට්ටියට බෙදලා දීලා තියෙන අම්මා තාත්තා බාප්පා පුංචි අම්මා වඳ පුංචි අම්මා ඔක්කොටම දීලා තියෙනවා. නේද? ඔක්කොටම දීලා තියෙන්නේ. මේ පැත්තෙන් ආච්චි සීයා කිරිකිත්තම මුත්තා බලත්තා ඔක්කොටම දීලා තියෙන්නේ. ඇයි ඒ? කණ්ණාඩිය. ඒගොල්ලෝ බලන කණ්ණාඩිය අර පාරම්පරික කණ්ණාඩිය මේක දැන් දූවිලි බැදිලා මකුණු දැල් බැදිලා නොයෙක් පැල්ලම් තියෙනවා. ඒක නිසා ස්වාමීවරු දෙන්නෙකුට 3-4 දෙනෙකුට සේවය කරනවා. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා ස්වාමීවරු දෙන්නෙකුට සේවය කරන්න නොහැකිය. හalleluya කියවන්නේ. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛර වී අපිට හැම දෙයියෙක්ම අදහන්න බෑ. අපිට හැම එක්කෙනාටම එයත් දෙවියන් වහන්සේ මෙයත් දෙවියන් වහන්සේ අරයත් දෙවියන් වහන්සේ කියලා රබම් බත ගහන්න බෑ. ඔය කියන්නේ අනිත් අයට ප්‍රිය වන්නේය. ඔව්. නොහොත් එක්කෙනෙකුට ඇලුම් වී අනිත් අය හෙලා දකින්නේය. ඔබට තීරණයක් තියෙනවා. යක්ෂයාවයි යේසුස් වහන්සේයි දෙන්නවම අදහන්න බෑ. ඔබ යක්ෂයා තෝරගෙන ඔබ ඒ මාර්ගේ යනවා නම් ඒ මාර්ගේ යන්න. ඒ මාර්ගේ ගොඩක් අය ගිය නිසා තමයි අද අපේ මේ ශාලාවේ පුටු තියෙනවා සෙනඟ නැති වෙලා තියෙනවා. ඇයි? මේ ක්‍රමයට යන්න ගොඩක් අයට අමාරුයි. ඔව්. මනුස්සයෙක් පුටු ටික ස්වර්ගේ යනවා. ඔබ ඉන්න ටික දෙනත් එක්ක. නේද? මේකයි වෙලා තියෙන්නේ සර්ව. ඒකයි ඔය ස්වාමීන් වහන්සේවත් උඩේ කැස්සක් ආපුවම එම්බිරිස්සාවක් ආපුවම බඩේ අමාරුවක් ආපුවම වේට් ටිකක් ගන්නවා වගේ දොස්තරෝ තියාගෙන ඉන්නවා වගේ කිසු ස්වාංශවත් ඕනේ. ප්‍රශ්නයක් කරදරයක් ආවම අපිට බෑ නේ නිසා පාස්ටර් සිස්ටර් අතාරින්න ඕනේ. ඒව තමයි. ඊළඟ අනිත් පැත්තේ සර්ව ආගමික පාරම්පරික දේවල්. අපේ පුතා දුව වලින් දෙපෑ. මම මරනම ඒ විසි බෑන් ගාලා වල්ලන්න එපා. මිනි කනත් එක අර අපේ පාරම්පරික මිනි කනත් එක දාන්න ඕනේ මිනිහ. ඒ නිසා මොකද මේ පැත්තක් තියාගෙන ඉන්නවා. ක්‍රිස්තුස් වහන්සේ මොනවද පැහැදිලිව කියලා කියන දෙන්නෙක්ව තියාගෙන ඉන්න එපා. වැඩක් නැහැ. ඔබගේ ජීවිතේ නිකන් අවුල් වෙනවා. අන්තිමට අපායයි දෙකම නැතුව ගියත් ඒ ස්වර්ගේ නම් කොහොමදත් නැතු වෙන අපායක් නැතුව ගියත් නන්නත්තරයිනේ. කොයි යනවද කියලා හොයාගන්නත් බැහැ. ඒ නිසා අපාය හරි සුවර් එකට ඔබ තියාගන්න ක්‍රිස්තුස් වහන්සේව දෙවිඩි විදියට අදහනවා නම්. හැබැයි සුවර් එකටම අපායට තමයි යන්නේ. හalleluya. කියවන්න. දෙවියන් වහන්සේට සහ වස්තුවටත් සේවය කරන්න නුඹලාට පුළුවන්. දෙවියන් වහන්සේට සහ වස්තුව කියන්නේ තමන්ගේ භාර්යාවට නැත්නම් ස්වාමි පුරුෂයාට නෙමෙයි. ස්වාමි පුරුෂයාට භාර්යාවට ප්‍රේම කරන්න. වස්තුව කියන්නේ වෙන වස්තුවකට. ගොඩක් අයට අද ධනය නිසා අද ක්‍රිස්තුස් වහන්සේව අතහැරලා තියෙන්නේ. කෝටි ගණන් සල්ලි තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේට එක යුරෝ 50ක් දාලා නැහැ. පාංගාට 50 දීලා 50 පොරොන්දු වෙනවා. පාස්ටර් සේවය කරගෙන යන්න මම 50 ගන්න දෙන්නම්. කෝටි ගණන් තියෙන මිනිස්සු 50ක් නැහැ. ඒ ගෑණිත් නැහැ, ඒ මිනිහක් නැහැ, ඒ දරුවොත් නැහැ. හalleluya. අර දරු පවුලක් නඩත්තු කරනවා. එයාගේ ආදායම ඔයගොල්ලෝ ඇහුවොත් පුදුම වෙනවා. නමුත් දසයෙන් එක එයාගේ ආදායමට වැඩිය එයා දෙවියන් වහන්සේගේ රාජ්‍යෙට දෙනවා. හalleluya.
ඒක තමයි කියන්නේ කෝටි ගණන් ගන්න මිනිස්සු ඒ මැදම මැරිලා යනවා. නමුත් අර යුරෝ 250 ගන්න මිනිස්සයා බංගලාට දසේනේ ගෙනත් දෙනවා යුරෝ 150 200. දෙවියන් වහන්සේට ස්තුති වේවා. හාලෙලූයා. ඇයි ස්වාමීන් වහන්සේ සපේනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ සපේනවා. මම මේ දසේනේ ගැන කවදාක සල්ලි ගැන කතා කරන මිනිස්සෙක් නෙමෙයි. මම මේ නිකන් ඔයගලන්ට කියන්නේ. ආමෙන්. හාලෙලූයා. පැහැදිලි ඔයගලන්ට කියන්නේ. ඇයි වස්තුව නේද වස්තුව තියාගෙන ඉන්න ඕනේ. හැමතිස්සෙම වස්තුව රැකගෙන ඉන්න ඕනේ. මටත් තියෙනවා කාර් එකක්. හැබැයි මේ කාර් එක ටිකක් පරණයි. පරණයි කියන්නේ අවුරුදු 10කට වැඩිය පරණයි. 13ක් 14ක් පරණයි. නමුත් තව මිනිස්සුන්ට තියෙන්න පුළුවන් පෙජරෝ එකක්, ප්‍රාඩෝ එකක් මම දන්නේ මේ අලුත් වාහන වල නම්. හැබැයි මම මෙතන ඉඳලා ටවුමට ගියොත් අපි කියමුකෝ නේද අපි ලංකාවේ කට්ටිය නිසා අපි කියමුකෝ මේ නේද හලාවත ඉඳලා කොළඹට ගියොත් මගේ කාර් එකේ ගියොත් මම යනවා ඒ ගමන. හැබැයි ඒ පෙට්‍රල් එකේ එයා ගියොත් එයාත් යන්නේ එකම ගමන තමයි. පැහැදිලිද ඔයාලට කියන්නේ? අපි වස්තුව තියාගෙන හිටියා කියලා. මට ගෙයක් තියෙනවා නම් නිදා ගන්න. මට මුළු ගෙදරම නිදා ගන්න බෑ. තට්ටු දෙකට නෙමෙයි, තට්ටු පහට නෙමෙයි, තට්ටු 10ට ඇදුවත් ওই තට්ටු 10ම මට නිදා ගන්න බෑ. මට නිදා ගන්න තියෙන්නේ ඇඳයි. ඇඳේ එක කොටසයි. අනිත් කොටස භාර්යාවට දීලා තියෙනවා. මම කරන්නේ ඒ කොටස නැති වෙනවා භාර්යාව රූටට ඇවිල්ලා බදා ගන්න තුරු කර ගන්න ආවොත්. ඒ කොටසක් නැති වෙනවා. නේද? අපිට මාලිගාවල් තිබ්බට චූටි කොටසයි තියෙන්නේ. පැදුරේ ඉන්න මිනිස්සයාට යන්නේ එක නින්ද පාංගාර තට්ටු ගෙවල් වල ඉන්නේ උන්ට නින්ද යන්නේ නැහැ. පැහැදිලිද? මං පැදුරේ ඉන්න එකව ෂෝක් එකට නිදාගෙන ඌව ගිහලා උදේට ඇහැරන්නත් ඕනේ. ඇයි ඒ? මට නින්ද ගියාපම් දන්නේ නැහැ මලා වගේ නින්ද ගියා කියනවා. තට්ටු ගෙවල් වල ඉන්න එක රෑ 1ට 2ට නිදාගන්නේ මූ පාන්දර 4ට නැගිටලා සක්මන් කරනවා. ඇයි ඒ? හෙට කොහොමද අරුගෙන් පොඩි සල්ලි ටික අරගන්නේ? සීට්ටු සල්ලි ටික මට ලැබෙයිද දන්නේ නැහැ. නේද? එහෙම තමයි කල්පනා කරන්නේ. අර පොල්ගස් වල කුරුමිනියෝ කාලක් ගන්න රෑ 12ට එක නැගිටලා කුරුමිනියන් හොයනවා. ගිහලා මීයෝ තලන්න යනවා. මේ වගේ ජීවිත තියෙන්නේ. වස්තුව තියාගෙන ඉන්න මිනිස්සයා හරියට නිකන් ඒකත් තවත් දෙවි කෙනෙක් වගේ තමයි. ඔව්. අපි කියමු හේබ්‍රෙව් පොතේ 10:26 ඉඳලා 31කට වෙනකන් කියවලා අත් මම ඕගොල්ලන්ගේ මූණ දිහා බලන්න නැතුව මම දේශනා කරන්නම්. තව විනාඩි 5කින් මම මේ දේශනාව ඉවර කරනවා. විසියායේ ඉඳලා 31. තාම 6මාර වෙලාව නේද? නේද? දෙවියන් වහන්සේ ස්තුති වේවා. 7මාර. මට පේන්නේම 6මාරයි. 10:26 ඉඳලා 31 වෙනකම්. ඔයගොල්ලෝ ආස නැද්ද මේ නිකන් විනෝද කවයට වගේ ආස නැද්ද? එහෙම hina වෙලා නේ ජොලියක් දාලා. එහෙම යන්න ආස නැද්ද? ඉතින් මම එහෙමනේ කරන්නේ නේද? මම ඕගොල්ලන්ට ජොලි කරලා hina ගස්සලා එහෙම අරිනව නේද? අපි hinaවද මතක හිටින්නේ දේව වචනේ ඔයගොල්ලන්ට මතක හිටින්නේ? එහෙනම් හොඳයි. මොකද පංගුවක් අය 25000 30000 දීලා එක එක දේශකයින්ව ගෙන්න ගන්නවා. මතක මොනවද දන්නවද? අර ගෑනු කෙනා ඉඳන් හිටපු කලිසම අරයා පළලා හිටපු ප්‍රමාණය අර ඉන්නේ එක එක ඔය ඉන්නේ කොටුවේ දේශනා කරනවා මහරගම දේශනා කරනවා කියලා පංගකලට ඉන්නේ 25000 30000 නැතුව එන්නේ හැල්ලු. අපි සතයක්වත් නැතුව කියලා දේශනා කරනවා. නේද? තමන්ගේ අතින් ටෙලිෆෝන් බිල ගෙවාගෙන අපි දේශනා කරනවා ඉන්ටර්නෙට් එකෙන් දේශනා කරනවා. පැහැදිලිද? බලන්නකො කියලා ඔය අන්තර්ජාලයේ තියෙන දේශනාවල් අහලා මොනවද තියෙන්නේ කියලා. ආර්යගේ කලිසම ගැන කතා කරයි, ජංගිය ගැන කතා කරයි, නේද? මෙයාගේ වනපික ගැන කතා කරයි. මේවා කියලා නලවල ඇරියම හරි ෂෝක් අප්පා. අර දේශකේ ඇවිල්ලා නියම දේවල් ආතල් ටිකක් කියලා ගියානේ. අපි නිකන් නිකන් කුල්මත් වෙලා කිලිපොලා ගියා කියලා කියනවා. කියවයි. හේබ්‍රෙව් 10 වන පරිච්ඡේදය 26 වන පදය. මක්නිසාද සැබෑව දැන ගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු. සැබෑව දැනගත්තායින් පසුව අපි කැමැත්තෙන්ම පව් කරමු නම් විනිශ්චය ගැන ඔව්
විරුද්ධකාරයන් දවා දමන්නට යන උදහස් ගින්න ගැනත් භයානක බලා සිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත. හාලෙලූයා. දැන් මේ දේවල් ඔයගොල්ලෝ හොඳට අහගෙන හිටියානේ. මං කියපු දේවල් ඔක්කොම අහගෙන හිටියානේ. මේ සැබෑව දැනගත්තට පස්සේ අපි තව පාපෙට යනවා නම් මොකද වෙන්න යන්නේ? විනිශ්චය ගැන ඒ පාපිෂ්ඨ මිනිස්සු දවාරන ගින්නටත් ඔබ වැටෙන්න යනවා. කී දෙනෙක් කැමතිද? දැන් මෙහෙ එන්නා ගිනි කන්ද උතුරනවා කියන්නකො. ඔය ගිනි කන්දට ගිහිල්ලා හෙලිකොප්ටරයකින් ඔබ දානවට කී දෙනෙක් කැමතිද? කී දෙනෙක් කැමතිද? කී දෙනෙක් කැමතිද? ස්වාමීන් වහන්සේ පොඩි තැන් දීලා තියෙනවා මෙන්න මේ වගේ තැනක් තමයි කොල්ලෝ අපාය කියන්නේ කියලා. මේ ලෝකේ එක තැන් තියලා තියෙනවා. කී දෙනෙක් කැමතිද කියලා අමුමේ දානවට මේ වගේ දෙයක් තමයි පුතේ මේ අපාය වෙන්න යන්නේ. මැරෙන්න යන්නේ නෑ, පණුවා මැරෙන්නේ නෑ කියලා කියනවා. හැමදාම පිච්චි ඉන්න පුළුවන්. මේ ලෝකේ පිච්චෙන්නේ නෑ, අපි පිච්චෙනවා. නේද? ආර්ථික ප්‍රශ්න වලින් පිච්චෙනවා. නේ සමාජ තියෙන ප්‍රශ්න වලින් පිච්චෙනවා. ඒ පිච්චිල්ල වගේ නෙමෙයි. අපිට පුළුවන් ද කියලා මේ ඉටිබන්දමට පත්තු කරලා ඇඟිල්ල විනාඩි දෙකක් තුනක් තියාගෙන ඉන්න. එහෙනම් මුළු ශරීරේම පිච්චෙද්දි මොන ආතල් එකක්ද නේ? පුදුම සැපක්. යන්න ලෑස්ති වෙන කට්ටිය ලෑස්ති වෙන්න. හැබැයි ස්වාමීන් වහන්සේගේ වචනේ කියන දැන්න නුඹලා පව් කරනවා නම් නුඹලා කෙලින්ම ඒ නිරේට යන්න යනවා. කියන්නේ මෝසස්ගේ ව්‍යවස්ථාව සුළු කළ අය දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට කරුණාව නොලැබ මරණු ලබන්නේය. නුඹලා සිතන්නේ මොකද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පාගා දමා තමා පිරිසිදු කළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා අනුග්‍රහයේ ආඥානන් වහන්සේට අපහාස කළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගන්නු නොලබන්නේද? බලන්න ස්වාමීන් වහන්සේව පහවලා දීලා ගිහිල්ලා දෙවියන් වහන්සේව පාවලා දීලා ගිහිල්ලා වෙන කෙනෙක්ගෙන් මේ ලෝකේ ඉන්න දෙවියා කියන කෙනෙක්ගෙන් ආශිර්වාද ලබන මිනිසයා ස්වාමීන් වහන්සේව පාවලා දුන්න මිනිසෙක් නෙමෙයිද? එපා කරපු මිනිසෙක් නෙමෙයිද? මේ මිනිසයාව ස්වාමීන් වහන්සේ දාන්න යන්නේ කෙලින්ම ගිනි බිලට දාන්න යන්නේ. ඇයි? මේ කරන ප්‍රසිද්ධියේ කරන දේවල් නිසා මොකද වෙන්නේ යන්නේ? ගොඩාක් මිනිස්සු කෝටි ගණන් මිනිස්සු විනාශ වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බලාගෙන ඉන්න මිනිස්සු විනාශ වෙන්න නැයි. මිනිස්යාගේ පාපය ගැන කතා කරනවට වැඩිය, මිනිස්යාගේ ජීවිතය වෙනස් වීම ගැන කතා කරනවට වැඩිය දෙවියන් වහන්සේ තුල යන මිනිස්යාව විවේචනය කරමින් යන එක තමයි අද ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේව අදහනවා කියන මිනිස්සු කරන්නේ. හalleluya. කියවන්නේ මක්නිසාද පරිගැනීම මට අයිතිය මම්ම ප්‍රතිඵල දෙන්නේ මේ කියාද ස්වාමීන් වහන්සේ තමයි පරිගැනීම අපිට අයිති නැතුණාට ස්වාමීන් වහන්සේ ඒවට ගන්නට සෙට් කරලා ඒවා ආයේ බෙදලා කරලා මැනලා කිරලා බෙදලා කරලා ලස්සනට තියලා තියෙනවා. හැබැයි අපි මේ කරන හැම පාපයක්ම කෝටි ගාණක් මිනිස්සු ඉස්සර අපිට තමයි ස්වාමීන් වහන්සේ එළිදරව් කරන්න යන්නේ. ස්වාමීන් වහන්සේ කියන්ට යන්නේ තමන්ගේ සෙනග විනිශ්චය කරනසේක කියාද කී තැනත් වහන්සේ අපිට මගේම සෙනග මම විනිශ්චය කරන්න යනවා පව් කරලා තියෙනවා නම් ස්වාමීන් වහන්සේ එක දවසක් කිව්වා මම එක දවසක් ඔයාලට පෙන්නුවා ස්වාමීන් වහන්සේව අදහන මිනිස්සු විනිශ්චයටපත් වෙන්නේ නැහැ කියලා. නමුත් පව් කරනවා නම් උන්වහන්සේ තමන්ගේම සෙනග විනිශ්චය කරන්න යනවා. නිකම්ම ඇදන් කියලා දාන්න යන්නේ නැහැ. පෙන්නම් මේක මේ වගේ කියලා කෙලින්ම ඇඳුම් ටික ගලවලා නිරුවත් කරලා තමයි ගිහින් දාන්නේ. ඇඳුම් ටික ගලවලා නිරුවත් කරනවා නම් අවිසෝක් කියලා කියන්න එපා. ඇඳුම් ටික ගලවලා නිරුවත් කරලා පාපේ පෙන්වන්නට යනවා යාට. පාපේ පෙන්නලා එයාව කෙලින්ම දානවා. මුළු ලක් කෝටි සංඛ්‍යාවක් ආන්ත බලන් ඉඳි තමයි ඒ දේ කරන්න යන්නේ. කියවන්නේ ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්. ජීවමාන දෙවියන් වහන්සේගේ අතට අසුවීම භයානක දෙයක්. මේ ලෝකේ දෙවියාට අසුවීම අසු වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ තුල ඉන්නවා. නමුත් මේ ලෝකේ දෙවියාට බයයි දෙවියන් වහන්සේව අතාරින මිනිසයා.
තේනද? දෙවියන් වහන්සේව අතාරින මිනිසයා ඊට වැඩිය භයානක දෙයකට යනවා. ජීවමාන දෙවියන් වහන්සේට බය වෙන්න. තේනද? උන්වහන්සේගේ අතට අසු වෙන්න ඕනේ නැහැ. මොකද උන්වහන්සේ අපි තුල ඉන්නවා නම් උන්වහන්සේගේ අතට අසු වෙන්න යන්නේ නැහැ. ඔබ පාපේ කරොත්, ඔබ ස්වාමීන් වහන්සේ අකමැති දේ කරොත්, ස්වාමීන් වහන්සේ ඔබ අල්ලගන්න යනවා. ස්වාමීන් වහන්සේ ඔබව දඬුවම් දෙන්න යනවා. ඔබ මොන නායකයෙක් වුණත් උන්වහන්සේට වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත නැතුව වෙන දේවල් කරන මිනිස්සු. හalleluya. ඒවයි. නුමුත් නුඹලා ආලෝක කරනු ලැබුවාට පසු නුඹලා දුක් නැමැති මහත් පොරබැඳීමක් ඉසුළුවා වූ පළමු දවස සිහි කරන්න. එසේ උනේ නිന്ദා සහ පීඩා කරන කොටගෙන පරිහාස හේතුවක් කරනු ලැබීමෙනුත් එසේ කරනු ලැබුවාට අවුල්කාරයන් වීමෙනුත්ය. මක්නිසාද කීයද කියවන්නේ? 34. ඔව් ඇති. හalleluya. 31 කියවන්නේ ඊට පස්සේ 34ට යන්න එපා. හැමතිස්සෙම එකේ ඉන්න 2ට 3ට යන්න එපා. ඉතින් මම බලනවා මේ දැන් දේශනාවේ කොටසක් තියෙනවානේ ඊට වැඩි යන්නේ කොහොමද කියලා. හalleluya. පලි ගැනීම මට අයිතිය. මම ප්‍රතිඵල දෙන්නෙමි. කියාද ස්වාමීන් වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරනසේක. කියාද තනන් වහන්සේ අපි දනිමු ජීවමාන වූ දෙවියන් වහන්සේගේ අත්වලට හසු වීම භයානක දෙයක් වේ. හalleluya. ඔබට ඕන තරම් ගැලවිලා යන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේගේ ගැලවෙන්න බෑ. හalleluya. එහෙනම් අපිට මේ ලෝකයේ මිනිස්සුත් එක්ක අසම සම සම්බන්ධතාවයක් තියන්න බෑ. සර්ව ආගමික කටයුතු ක්‍රිස්තියානි දරුවට අකමැයි. තේනවද? ගොඩාක් දෙවිවරු තියාගෙන ඔබ ජීවත් වෙන්න හදනවා නම් අනේ කරුණා කරලා එතනින් ජේසුස් වහන්සේව අයින් කරලා අනිත් ඕන කෙනෙක්ගේ පස්සේ යන්න. ක්‍රිස්තුස් වහන්සේව නම් අදහනවා කියලා කියන්න යන්න. ක්‍රිස්තුස් වහන්සේව අදහන කෙනෙක් නම් ඔය ඔක්කොම සොක්ක ටික අයින් කරලා ක්‍රිස්තුස් වහන්සේ විතරක් අදහන්න. ඔබ සදාතන ජීවිතයට ස්වර්ග රාජ්‍යයට යනවා. අද ඔබ මරුණත් ස්වාමීන් වහන්සේ තුල අපි ජීවත් වෙලා හිටියොත් කියන්න යනවා එයා මරුණත් ජීවත් වෙනවා කියලා. හalleluya. අපි තාම අපේ හේරද්දට මරුණා අපි යාට කියනවා. අපි සන්තෝෂ වෙනවා එයාගේ මරණය ගැන. ඇයි? අද එයා ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න මේ පෞකාර ලෝකෙන් ගිහිල්ලා. හalleluya. දෙවියන් වහන්සේට හොඳ අප්‍රසන්නතාවයක් දෙන්න. ස්වාමීන් වහන්සේ යාපත්. ආමේන්. අපි මේ වෙලාවේ ආශා කරන්න යනවා. රෝගී අය උදෙසා අපි මේ වෙලාවේ ආශා කරන්න. ප්‍රශ්න කරදර වේදනාවල් වල ඉන්න මිනිස්සු උදෙසා අපි මේ වෙලාවේ ආශා කරන්න යනවා. ඒ වගේම රෝගීව ඉන්න අයට අපි මේ දවස් ටිකේ අපි වතුර ආශා කර දෙනවා. මොකද ඔවුන්ට කැවිලා මිනිස්සු විසින් වතුරලා ඒ වගේම ජීවන් කරලා කන්න බොන්න දීපු දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් ඔවුන්ගේ ශරීරවල රෝග වෙලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ඔබ දෙවියන් වහන්සේව පිළිගන්නවා වගේම අපි ඔබ ළඟ තියෙන ඔය ජාලයට අපි ආශා කරන්න යනවා. ඒක දිව්‍ය ඖෂධයක් වගේ ඔබගේ රෝගයට ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ අතගසන්න යනවා. හalleluya. මම ආශා කරන්න යනවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඔබගේ අතේ තියෙන සියලුම ජල බඳුන් වලට මම මේ වෙලාවේ ආශා කරන්න යනවා. හalleluya. හalleluya. අපි ඒ වතුර බොන වෙලාවේදී අපි කෙටි ටිකක් ගායනා කරන්න යනවා. මේ වෙලාවේ මම ආශා කරන්න යනවා ස්වාමීන් වහන්සේ තුළ මම හිතනවා හැම කෙනෙක්ම මේ වෙලාවේ ජලය ඔබ සුවය මෙහෙයක් අපි පවත්වන්නේ. ඒ සුව මේදී අපි ජලයට ආශා කරනවා. අපි තෙල් වලට ආශා කරනවා. ඉතින් අපි මේ ආශාව අපි දිගටම මේ අවුරුදු අන්තිම දක්වාම අපි කරගෙන යනවා. ඉතින් ඔබට මේ වෙලාවේ ජලයට තෙල් වලට ඔබට ආශා කර ගන්න ඕන නම් ඔබ තෙල් ඔබගේ රෝගය තියෙන තැන ඔබගේ වේදනාව තියෙන තැන ඔබ ආලේප කරද්දී ස්වාමීන් වහන්සේ ඔබගේ වේදනාව පහ කරන්නට යනවා. ඒ වගේම ඔබගේ රෝග තියෙන පාරම්පරික රෝග ඔබගේ තියෙනවා මේ වෙලාවේ ඔබ ජලය මං කියන දේ වාදන 7ක් වීදුරු 7ක් අරගන්න කියලා. මොකද ඒක මම කරන්නේ ස්වාමීන් වහන්සේ තුල 7 කියන්නේ සමානත්වයක්. ඉතින් ඔබට කරන්න බැරි අමාරු දෙයක් නෙමෙයි. ඒ ඔබ අරගෙන මේ දේවල් යාංශ කළ ඔබ බොන කල්ලි ඔබ සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේ ඔබව සුව කරට යනවා.
හලෙලූයා. මම මේ වෙලාවේ ආරක්ෂා කරන්න නම් ඔබට පුළුවන් ඔබගේ ජලය ඔබ ලබා ගත්තා නම් ඔබට පුළුවන් මේ වෙලාවේ ඔබට පුළුවන් කමෙන්ට් එකක් දාන්න මම ජලය සූදානම් කරගෙන ඉන්නවා කියලා. මම මේ වෙලාවේ ආරක්ෂා කරන්න. ඔබගේ ජලයට ඔබ ළඟ තියෙන ওই ජලයට තෙල් වලට ඔබ මේ වෙලාවේ අත තියාගන්න. මම ආරක්ෂා කරන්න. සභාව දන ගහන්න පුළුවන් අය දන ගාලා අත් දෙක උස්සලා ආරක්ෂා කරන්න. ඔබගේ ඒ ඔබට මතකයිද ඒක කැපවීමේ ආරක්ෂාවක් අපි කරා. ඒ කැපවීමේ ආරක්ෂාව අද ගොඩාක් ලෝකේ මිනිස්සු අහනවා. ඒක අපි මොනවාද ඉංග්‍රීසියෙන් දෙවනේ සිංහලෙන් අපි ඒක කරලා තියෙනවා. ඒ ලෝකෙ මිනිස්සු අහනවා අද ගොඩාක් අය ඒ ගැලවීමේ ඒ වතුර වලට ත්‍යාග කරලා පීලා ඕන් අන්තිමට ගැලවීමේ යාච්ඡාවක් කියලා ස්වාමීන් වහන්සේලා අද පිළිගත්ත ගොඩාක් අය ඊට පස්සේ උන්වහන්සේ හොයාගෙන ඇවිල්ලා අනේ අපිට දෙවියන් වහන්සේ ගැන කියන්න කියලා ගැලවීම ලාභ බොහෝ අය දහස් ගණනක් අය ඉන්නවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි මේ වෙලාවේ අපි ඔබ කැප වෙලා මේ යාච්ඡාව තුළ මේ ජලයට යාච්ඡා කරගන්න ආයත ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ අතගසන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ජලය මේ වෙලාවේ ස්පර්ශ කරන්න ඕනේ කියලා ඔබ කැපවීමෙන් ඉන්න ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. හalleluya ස්වාමීනි. शुद्ध බලවත් දෙවි පියාණනි ඔබ වහන්සේගේ හස්තයට දෙවියන් වහන්සේ ස්වාමීනි මේ ජලය දෙවියන් වහන්සේ ස්වාමීනි අතැතිව ඉන්නා වූ දෙවියන් වහන්සේගේ ජල බඳුන් අතැතිව ඉන්නා වූ තෙල් අතැතිව ඉන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ දෙවියන් වහන්සේ මේ සෑම දරුවෙක් මම බාර කළා මම යාත්‍රා කරන දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ දෙවියන් වහන්සේ ස්වාමීනි මේ වෙලාවේ දෙවියන් වහන්සේ ස්වාමීනි මේ ජලය දෙවියන් වහන්සේ තියාගෙන ඉන්නා වූ මේ දරුවන් කෙරෙහි වහන්සේ නිදහස් කරන්න මේ ජලය ආශා කළා දෙවියන් වහන්සේ ස්වාමීනි ඔවුන් යම් කිසි රෝගයකට දෙවියන් වහන්සේ ස්වාමීනි බොන්න දෙනවද ඒ වගේම ඔවුන් බොනවද මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඒ ඔවුන්ගේ ශරීරවල තියෙන සියලුම රෝග සියලුම අන්ධකාර බලවේග යක්ෂ ආත්ම දෙවියන් වහන්සේ ස්වාමීනි මේ දෙවියන් වහන්සේ ස්වාමීනි ආශිර්වාද කරමු දෙවියන් ස්වාමීනි වහන්සේගේ ජීවන ජලය දෙවියන් වහන්සේ ස්වාමීනි ඒ ශරීරය තුල කියලා ඒ සියලුම රෝගකාරී කොටස් ස්වාමීනි සියලුම රෝගකාරී කොටස් මරලා දෙවියන් වහන්සේ ඔවුන්ට සුවය විනාශ කරන්න කියලා මම ආශා කරනවා. ස්වාමීන් වහන්සේගේ හස්තයට මේ දරුවන් අතේ තියෙනවා මේ ඡය මම මාර්ග කරන ආශා කරනවා. වහන්සේ සුවය විනාශ කරන්න. වහන්සේ සුවය විනාශ කරන්න. වහන්සේ විනාශකම විනාශ කරන්න. ස්වාමීන් සුවය වහන්සේ විනාශ කරන්න කියලා මම ආශා කරනවා. සියලුම දරුවන් ජනතේ දරේවදී ඔහුගේ ශරීරවල තියෙනවා සියලුම රෝගීවත් එක්කෝනේ අන්තිමත් කැඩිච්ච අන්තිමත් ප්‍රමාදීනය ආතරටිස් රෝග දියරඩියා රෝග පොම්බේ අමාරු ඔළුවේ කැක්කුම් අකුරු කැක්කුම් අතපය කැක්කුම් යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් වකුගඩු රෝග දියරඩියා රෝග යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ස්වාමීනි මම යාක්ෂා කරන දෙවියන් වහන්සේ මෙතන අපේ සභාවේ ඉන්න අය ඔබ යාක්ෂා කරන්න ගොඩක් ශබ්ද කරන්න එපා මොකද එහෙම වුණොත් මේ අන්තර්ජාලයේ ඉන්න අයට ඒක ඇහෙන්නේ නැති වෙනවා ඒ නිසා ඔබ යාක්ෂා කරන්න අත් දෙක උස්සගෙන ඔබ කැපවීමක් කරන්න ස්වාමීන් වහන්සේ මේ අයව ස්පර්ශ කරන්න ඕනේ කියලා ගොඩාක් අය සුව වෙමින් ඉන්නවා නිදහස් වෙමින් ඉන්නවා ගැලවීම ලබමින් ඉන්නවා මම යාක්ෂා කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ලේවලට මේ ජලය බාර කරනවා ආශිර්වාද කරනවා नासरती यीशु स्वामी के नाम में आमीन මේ වෙලාවේ ඔබ ජලය බොන්න අපි ගීතිකාවක් ගායනා කරන්න යනවා ඔබට පුළුවන් ඔබ ජලය පානය කරලා ඉවරනට පස්සේ ඔබ තෙල් යාක්ෂා කරගත්තු කෙනෙක් නම් ඒ තෙල් අරගෙන ඔබගේ වේදනාව තියෙන තරමට ඔබ මේ වෙලාවේ ගන්න ඔබ තෙල් අරගෙන හොඳට ගාලා ඔබගේ ඒ කැඩිච්ච අතපය කකුල් වල ඔබ අත ගන්න මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඔබ සුව කරන්න යනවා ජලය යාක්ෂා කරගත්තු අය ඔබ ජලය බොන්න ගන්න මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ අපි මේ ගීතිකාව ගායනා කරද්දී ඔබ ජලය බීලා ඔබ දාන කමෙන්ට් එකක් මම ජලය බීලා ඉවරයි කියලා ස්වාමීන් වහන්සේල අපි දැස ආශිර්වාද කරන්න යනවා හalleluya ස්වාමීනි ඔබට මහිමය වේවා මේ වෙලාවේ ස්වාමීනි මේ ජලය බොන්නව දෙවියන් වහන්සේ හැම කෙනෙක් බාර කරනවා යාක්ෂා කරනවා ඕ ස්වාමීනි වහන්සේ මේ වෙලාවේ අතකසන්න රිබාශීකල අයිකලම රිබරන්දල වෙරිය දේරි විශ්කල බල hallelujah hallelujah රීරා රාම දෙරේ දීවා සකල බතලි විලි කංසකන දෙලේ මුරි කරවා රවශිකල වල රිය දේරි අයිකලම රිය දේරි ශන්දරි විකාලා ස්වාමීන් වහන්සේගේ හස්තයට ස්වාමීන් මේ ඡාය ගොන්නා ඔය බාර කරම ආශා කරන මගේ දෙවියන් වහන්සේ ඕ යේසුනේ ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේ මේ ආවේ නිදාස් කරන්න ස්වාමීනි ස්වාමීනි තමන්ගේ අම්ම වෙනුවෙන් තමන්ගේ සහෝදරයා සහෝදරි වෙනුවෙන් දෙවියන් වහන්සේ
ආශා කරනවාද? ඔබ වහන්සේ මේ වෙලාවේ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න රිබා ශිකල බල 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 ඕ රිබා නදල රියා දේවි විසකල බල 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 යේසුගේ නාමයෙන් ස්වාමීන් මම ආශා කරන මගේ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ කරුණාව ඔබ වහන්සේගේ බුදුම ප්‍රේමය ඒ අනුග්‍රහය දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මේ වෙලාවේ තාත්තේ ඔබ වහන්සේ තමන්ට කියලා මම ආශා කරනවා යේසුගේ නාමයෙන් නිදාස්කම යේසුගේ නාමයෙන් ඕ රිබා ලබ 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 රිබා නදල බල 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 ඕ රිබා රබා ශිකල බල රියන් දේරිමි යේසුගේ නාමයෙන් මම ආශා කරනවා රිබා ශිකල බල 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 යේසුගේ නාමයෙන් සුවය යේසුගේ නාමයෙන් අපි ගීත ගාන කරමු හalleluya ස්වාමීනි යේසුගේ නාමයෙන් සුවය නිදාස් වෙනවා යේසුගේ නාමයෙන් සුවය නිදාස් වෙනවා හalleluya yes पीपे हालेलुया यीशुस के नाम है यासे आत दुरुवे हालेलुया यीशुस के प्रिया केतरान प्रबलद यीशुस के प्रेमाया केतरान विश्वद यीशुस के नाम है අපට ජයති මේ වෙලාවේ මේ ආංශවල සම්බන්ධ වෙලා ඉන්නවා මේ පපුවේ ඉඳලා මේ පපුවේ ඉඳලා මේ අතේ ඉතල වේදනාවක් තියෙන කෙනෙක් ඉන්නවා ඒ වේදනාව තියෙන කෙනා මේ වෙලාවේ ඔබගේ පපුවට අත තියාගන්න ස්වාමීන් වහන්සේ ඔබව ස්වාමීන් වහන්සේ සුව කරන්න යනවා මේ වෙලාවේ ඔබ ස්වාමීන් වහන්සේ ඔබගේ ඒ පපුවේ අමාරු තියෙන කෙනා මේ අත්‍ය අමාරු තියෙන කෙනා මේ වෙලාවේ අත තියාගන්න ඔබ විශ්වාස කරන්න ඔබ අලුත් කෙනෙක් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඔබ සුව කරන්න යනවා මම ආශා කරන්න යනවා සුව බලවත් දෙවි පියාණනි ඔබ වහන්සේ මේ වෙලාවේ ඒ පපුවේ අමාරුවෙන් ඉන්න කෙනා දෙවියන් වහන්සේ යේසුගේ නාමයෙන් කරුණා කරන්න ඔබ ළඟ ඉන්න කෙනෙක් නම් ඔබගේ ගෙදර ඉන්න කෙනෙක් නම් ඔබ කියලා බය නැතුව ඔබ ළඟට ගිහලා පපුවට අත තියන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ආඥා කරනවා සුවය නිදාස් වේවා කියලා මම ආඥා කරනවා ඕ රිබල බල 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 යේසුගේ නාමයෙන් හalleluya රිබල බල 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 යේසුගේ නාමයෙන් ඕ දාත්තේ වහන්සේගේ අස්සෙන මම සම්පූර්ණ මාර්ග කරන වහන්සේ කරුණාව මේ වෙලාවේ නිදාස් කරන්න කියලා මම ආඥා කරනවා ඕ යේසුගේ නාමයෙන් සුවය නිදාස් වේවා යේසුගේ නාමයෙන් ඕ ස්වාමීන් වහන්සේ සුද්ධි වේවා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ හalleluya මයිනේ වේවා යේසුගේ නාමයෙන් මාතේ සහනය දුන්නා මාලාග පෞරේ සාපටි ගුණා යේසුස් යල්ලගෙන මාතේ සහනය දුන්නා කල්වරියට ගියා මානිසා යේසුස් මානිසා නිදාස්කම මේ වෙලාවේ නිදාස්කම නිදාසක් නැති කෙනෙක් නම් යේසුස් වහන්සේ ස්වාමීනි මාව නිදාස් කරන්න කියලා උන්වහන්සේ මේ වෙලාවේ කතා කරන්න ඔබ නිදාස් වෙනවා හalleluya යේසුස් දේවලේ මාලේ විශ්ව පත්බලේ යේසුස් देवली यीशुस के देवली माले विश्व माले यीशुस के देवली पुदुमाय यीशुस के माले यीशुके नामे यीशुके रोगा मैं शरीरवरी एलियानो वरे केला मारकर एलियानो वरे यीशुस के नामे एलियानो वरे यीशुस के नामे एलियानो वरे केला मारकर यीशुके लेवल वाले सिर्फ रोग को मारकर नासरी यीशुस क्रिस्tus के नाम
Oh, hallelujah, 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 hallelujah. Yes, Nami. Swear, 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 nidas seva. Yes, level bari. Swear, nidas seva, nidas seva. Swear, sadake, level, vinas seva. Yes, Nami. Swear, jaya leva. Artika prasavani, nidas kama leva. Hallelujah, 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 hallelujah. Oh, මේ දක්වන ඔසව ගන්න බැරි කෙනා මේ වෙලාවේ ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමීනි මම ස්පර්ශ කරන්න මාව ස්පර්ශ කරන්න හාලෙලූයා හාලෙලූයා තුමගේ වේදනාවෙන් ඉන්න කෙනා යේසුස් වහන්සේගේ ඔබගේ අත තුමගේ කියලා කියන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ මේ තුමගේ තියෙන රෝගය මොහොතේ තියෙන රෝගය පාදලා යන්න ඕනේ කියලා යේසුස් වහන්සේ සුව කරන්න යනවා හාලෙලූයා ඕ රිබල වල 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 යේසුගේ ලේවලි යේසුගේ ලේවලි යේසුගේ ලේවලි සුවේනිදා සේවා සුවේනිදා සේවා සුවේනිදා සේවා ස්වාමීන් වහන්සේගේ හස්තයෙන් සියල්ල බාර කරනවා කරුණාව දබල ආශිර්වාද කරගන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හalleluya ස්වාමීන් ආමේන් ආමේන් හalleluya මම මේ වෙලාවේ ආංශ කරන්න යනවා අපි හැම කෙනෙක් ආංශ කරමු දන ගහලා මම මේ වෙලාවේ ආංශ කරන නිවාස ප්‍රශ්න තියෙන අය වෙනුවෙන් ආංශ කරන්න යනවා හalleluya දන ගහන්න බැරි අය කමක් නැහැ මම දන ගහන්න කිව්වට ඔබගේ රෝගයක් මොකක් හරි තියෙනවා නම් ඔබ පරීක්ෂා කරලා බලලා පුළුවන් නම් විතරක් දන ගහන්න හalleluya මම ආංශ කරන නිවාස ප්‍රශ්න තියෙන අය ඉන්නවා නිවාස මට ගොඩක් අය ආංශ කරලා මම කතා කරලා කියනවා පාස අපිට නිවසක් නැහැ ඉතින් ඇත්තටම මට එහෙම සල්ලි පණක් නැහැ මුදල් නැහැ ඔබට නිවසක් හදලා දෙන්න. එහෙම හදලා දෙන්න පුළුවන් නම් මම සිටුවරයෙක් නම් කෝටිපතියෙක් නම් මම ඔබට ගෙවල් හදලා දීලා. ඉතින් නමුත් ස්වාමින් වහන්සේ උන්වහන්සේ ඔබගේ මෞංකාරය. ඔබ දෙවියන් වහන්සේට ඔබගේ කතාව කියද්දී ස්වාමින් වහන්සේ ඔබට නිවසක් දෙන්න යනවා. හalleluya. ස්වාමින් වහන්සේ අපිට ආශිර්වාද කරපු දෙවියන් වහන්සේම ඔබටත් ආශිර්වාද කරන්න යනවා. ඔබ පාවකලාට ඔබ මුදල් බලාපොරොත්තුව, ගයක් බලාපොරොත්තුව ඔබ අංගලට අපිත් එක්ක සම්බන්ධ වුණාට කවදාකවත් එහෙම දෙයක් හම් වෙන්නේ නැහැ. නමුත් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ ආශිර්වාදයක් බලාපොරොත්තු වෙලා අපිත් එක්ක සම්බන්ධ වුණා නම් දෙවියන් වහන්සේ මේ අවුරුද්දේ ඔබට ආශිර්වාද කරන්න යනවා. සුදු බලවන් දෙවි පියාණනි මම මේ වෙලාවේ දෙවියන් වහන්සේ ස්වාමීනි නිවෙස් බලාපොරොත්තුෙන් ඉන්න අය ගැන මම ආශා කරන්න යනවා. මේ ස්ථානයේ ඉන්න අය ඉන්නවද දෙවියන් වහන්සේ මට කියලා නිවසක් ලබා ගන්න ඕනේ කියලා? දෙවියන් වහන්සේ ඒ වගේම අන්තර්ජාලයේ සම්බන්ධ වෙලා ඉන්න අය ඉන්නවද මට කියලා නිවසක් ඕනේ කියලා මගේ දෙවියන් වහන්සේ මම මේ වෙලාවේ ඒ හැම කෙනෙක් බාර කරලා මම ආශා කරනවා දෙවියන් වහන්සේ नासरी यीशु क्रिस्तुस वහන්සේ के नामे ඒ ආශිර්වාද කරනවා යේසුගේ නාමයෙන් නිවසක් ගන්නට ආශිර්වාද කරනවා මේ ආවුරුද්ද ඉවර වෙන්න ප්‍රථමේ ඒ නිවසක් ගන්නට ස්වාමීන් ඉඩමක් ගන්නට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ආශිර්වාදය නිදාස් කරනවා යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ බාධකේ කැඩිලා යන්න ඕනේ කියලා මම ආශා කරනවා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් මේ වෙලාවේ දරුවෝ නැතුව යම් කෙනෙක් මේ ස්ථානයේ නැත්නම් මේ අන්තර්ජාලයේ සම්බන්ධ වෙලා ඉන්නද මම ආශා කරට යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ දරුවෝ ගැව ඇරිලා ඒ ගර්භාෂය ඇරිලා යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණයෙන්ම සුවය ඒ සම්පූර්ණයෙන්ම ආශිර්වාදය දරුවෙක්ගේ ආශිර්වාදය මේ අය ලබන්න ඕනේ කියලා මම ආශා කරට යනවා සුදෝ බලවන්ත දෙවි පියාණනි ස්වාමිනී දෙවියන් වහන්සේ මේ වෙලාවේ දරුවෝ ගැබට ස්වාමි පුරුෂයා ළඟ ඉන්නවා නම් ඔබගේ ළඟ ඉන්නවා නම් ස්වාමි පුරුෂයා ඒ ඔබගේ භාර්යාවගේ ගර්භාෂයට මේ වෙලාවේ ඔබගේ ඒ ඇගේ උදරයට මේ වෙලාවේ අත තියන්න මම ආශා කරන්ට යනවා ස්වාමි පුරුෂයා ළඟ ඉන්නවා නැත්නම් ස්වාමි පුරුෂයා ළඟ නැත්නම් ඔබ මේ වෙලාවේ කාන්තාවක් නම් ඔබ අත තියන්න ඔබගේ බඩට ඒ ගර්භාෂය තියෙන තැන අත තියන්න මම ආශා කරන්න යනවා සුදෝ බලවන්ත දෙවි පියාණනි ස්වාමිනී රෙබේකාට දරුවෝ නැතුව ඉන්න වෙලාවේ ඊසාක් ස්වාමිනී ඒ සයනේදී ඔබ වහන්සේව සිහි කරලා ස්වාමිනී රෙබේකාගේ බඩට අත තියලා ඔබ වහන්සේට කිව්වා රෙබේකාගේ වැහිලා තියෙන ගර්භාෂය ඇරෙන්න ඕනේ කියලා. ස්වාමිනී ඔබ වහන්සේ ගර්භාෂය ඇරුණා විතරක් නෙමෙයි ඔබ වහන්සේ නියුන් දරුවෝ දෙන්නෙක් දුන්නා. ස්වාමිනී මේ ලෝකෙටම දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේ දෙවියන් වහන්සේ ස්වාමීන් නාමයක් ඒ රෙබේකා තුලින් එදා නිදහස් වුණා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් කියන නාමයෙන්
දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයට මේ වෙලාවේ වැහිලා තියෙන ගර්භාෂ තියෙනවා පළදරපු ගති ගර්භාෂ තියෙනවා මම ආශා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ ලේවල ඵලෙන් දැන් ඇරේවා යේසුගේ නාමයෙන් ගර්භාෂ ඇරේවා ඒ ගර්භාෂ වල බිත්ති සල්මත් වෙලා නැත්තම් දරුවෙක් හදන්න බැරි විදිහට තරවනේ දැන් මේ අඩුපාඩුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් පිරේවා කියලා මම ආශා කරනවා ඒ වගේම පුරුෂයෙක්ගේ පුරුෂ ශක්තිය හීන වෙලා ඒ බීජවල ශක්තිය හීන වෙලා තියෙනවා අපල දුබල වෙලා තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ දුබලකම පාවේවා කියලා මම ආශා කරනවා ආශිර්වාද කරනවා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් මේ වෙලාවේ අපි දන්නවා මේ ආශාවට මුලදී ඉඳන් සම්බන්ධ ගොඩාක් අයට රැකියාවල් ලැබිලා තියෙනවා ඉතින් ඒ රැකියාවල් දෙවියන් වහන්සේ ස්තුති වේවා වගේම තවත් ආර්ථික ප්‍රශ්නවල ඉන්න අය ඉන්නවනම් මේ වෙලාවේ මම ආශා කරන්න යනවා ස්වාමීන් වහන්සේ ඔබ ළඟ තියෙන හැකියාව මොකද්ද ඔබට කරන්න පුළුවන් මොනවද කියලා උන්වහන්සේ අහනවා ඒ දේ තුල ඔබ පටන් ගන්න දේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න මම ආශා කරනවා ස්වාමීන් රැකියාවල් බලාපොරොත්තු වෙන අය ව්‍යාපාර බලාපොරොත්තු වෙන අය දෙවියන් වහන්සේ ස්වාමීන් ඒවා සාර්ථක ව්‍යාපාර කරන අය ඒවා සාර්ථක වෙන්න කියලා නේ ස්වයං රැකියාව කරන අය මම බාර කළා මම ආශා කරනවා නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ වෙලාවේ එයාට ආශිර්වාද කරනවා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආර්ථිකයට ඇත්තව බාධකය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වෙලා ඵලයක් යේසුගේ නාමයෙන් ආර්ථික බාධක ඉවත් වෙලා ඵලයක් කියලා මම ආශා කරනවා ස්වාමීන් වහන්සේගේ හස්තයෙන් දෙවියන් වහන්සේ ස්වාමීනි මේ ආර්ථික ප්‍රශ්න වලින් ඉන්න හැම කෙනෙක් බාර ගන්නවා රැකියාව අහිමි වෙලා ඉන්න හැම කෙනෙක් බාර කරනවා ඔබ වහන්සේ මේ මාසය ඇතුළත ඔබ වහන්සේ මේ අයගේ ආර්ථිකය මේ රැකියාව වලින් ඔබ වහන්සේ දෙනවා ස්වාමීනි ස්වයං පෝෂිත කරන්න ආශිර්වාද කරන්න කියලා ආශා කරනවා බාධක ඉවත් වෙලා යන්න කියලා මම ආශා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය ආමෙන් ඒ වගේම ඔබගේ නෑදෑයිත මිත්‍රාදීන්ගේ ගැළවීම ගැන ඔබගේ පවුලේ ගැළවීම ගැන ඔබගේ ස්වාමි පුරුෂයාගේ භාර්යාවගේ දරුවන්ගේ ගැළවීම ගැන මම ආශා කරනවා ඔබ මේ වෙලාවේ ඔවුන්ගේ නම ඔබ මතක් කරගන්න මේ වෙලාවේ ලියන්න පුළුවන් අය ඉන්නවනම් නම ලියන්න මේ වෙලාවේ ඔවුන්ගේ නම මතක් කරගන්න ස්වාමීනි මගේ අක්කා අයියා මල්ලි තාත්තා පුංචි බාප්පා අම්මා ඒ අය මතක් කරනවා කියලා ඔබ නම් වශයෙන් මතක් කරගන්න මම ආශා කරනවා සුද්ධ බලවත් දෙවි පියාණනි නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ආශා කරනවා මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි මේ අය මතක් කරන්නව දෙවියන් වහන්සේ ස්වාමීනි මේ ගැළවීමට දෙවියන් වහන්සේ ගේන්න බැරුව ඉන්නව ස්වාමීනි තමන්ගේ නෑද හිත මිත්‍රාදී යාළුවා දෙවියන් වහන්සේ හැම කෙනෙක් බාර කළා මම ආශා කරනවා මේ වෙලාවේ ස්වාමීනි දෙවියන් වහන්සේ ලෝකෙට දෙවියන් වහන්සේ ස්වාමී විනාශයට ගියා වූ අය දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ වදාගෙන ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න ඔබ වහන්සේ ඥාන මොලේ ශක්තිය දෙවියන් ස්වාමී මේ යක්ෂයාගේ ලෝකයාගේ මිදෙන්න ඔබ වහන්සේ කරුණාව ඔව් පිට තවන්නේ කියලා මම ආශා කරනවා ස්වාමීනි මේ ඔවුන් ආශා කරන යම් කිසි කෙනෙක් ඇද්ද සියලු කෙනාව යම් කිසි කෙනෙක් ඇද්ද ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට ගැලවීම නිදාස් වේවා ඒ බාධකේ අයින් වේවා කියලා මම ආශා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් මාද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අය මට මේ දවස්වල ගොඩක් අය මැසේජ් දානවා අපි මාද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා දෙවියන් වහන්සේගෙන් මේ වෙලාවේ කරුණාව ඉල්ලන්නට ස්වාමීනි මාව මේ මාද්‍රව්‍ය වලින් ඒ වගේම ඔබගේ නෑදෑහිත යාළුවෝ කවුරු හරි ඇබ්බැහි වෙලා ඉන්නවා ඔබ මේ වෙලාවේ ඔවුන්ගේ නම කියලා කියන්න ස්වාමීනි මේ අය මාද්‍රව්‍ය වලින් නිදහස් වෙන්න ඕනේ කියලා මම ආශා කරන්නේ ඒ වගේම නොයෙක් දුසිරිතින් ඒ වගේ අවකල් ක්‍රියාවල වල යෙදී සිටින අය ඉන්නවනම් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේට කියන්නේ ස්වාමීනි මේ අයගේ ඒ දුසිරිත සම්පූර්ණයෙන් පහ කරන්න කියලා ඔබ නම් වශයෙන් ස්වාමීන් වහන්සේට මේ වෙලාවේ කියන්න මම ආශා කරන්න යන සුදු බලවන් දෙවි පියාණනි දෙවියන් වහන්සේ ස්වාමීනි ගැළවීම අවශ්‍යව තියෙනවා මේ මද්ද්‍රව්‍ය ගන්නව ඒ වගේම අවකල් ක්‍රියා කරන්නව දෙවියන් වහන්සේ පාපේ යෙදලා සිටින්නව සියලුම දෙවියන් වහන්සේ ස්වාමීනි මේ අය කියනවා මේ දරුවන්ව බාර කරනවා මේ ආශා කරනවා තාත්තේ මට කතා කරපු අය දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ උදව් කරන්න ස්වාමීනි ඔවුන්ගේ සිත දෙන්න ඔවුන්ට ගැලවෙන්න උවමනාව දීපන් ස්වාමීනි ඔවුන් නැවතේ මද්ද්‍රව්‍ය අරගන්නවා මගේ දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් නිදහස් වේවා කියලා මම ආශා යේසුගේ නාමයෙන් නිදහස්කම ලබන්න ස්වාමීන් වහන්සේගේ හස්තේ බාර කරනවා මේ නම් වශයෙන් ඔවුන් කිව්ව හැම කෙනෙක්ම ගැලවෙන්න ඕනේ කියලා මම ආශා කරනවා දුසිරිතෙන්
අවකල් ක්‍රියාවලින් ඔවුන් නිදහස් වෙලා ආශිර්වාද කරගන්න. නාසරත් යේසුස් වහන්සේගේ නාමයෙන් සාරය. ආමෙන්. ස්වාමීනි ණය ප්‍රශ්න තියෙන අය මම යාඥා කරන මේ වෙලාවේ පොලියට අරගෙන තියෙන අය පොලියට දීලා දැනස් මුදල් නැති වෙච්ච අය ස්වාමීනි ඒ අයගේ පොලිසාලි නැතිව මුදල් පමණක් ලැබෙන්න ස්වාමීනි නැවත එවැනි ක්‍රියාවල් නොකරන්න ස්වාමීනි වහන්සේ උන්ට ආශිර්වාද කරන්න. මේ වෙලාවේ ලෝන් එකක් බලාපොරොත්තු වෙලා ඉන්නා අපේ සභාවේ ඉන්න දරුවෝ වගේම දෙවියන් වහන්සේ ස්වාමීනි ඒ වගේම ස්වාමීනි මේ අන්තර්ජාලයේ එකතු වෙලා ඉන්නව දරුවෝ බලාපොරොත්තු වෙලා තමන්ට ණය ලෝන් එකක් අරගන්න තමන්ගේ ණය මුදල් ගෙවා ගන්න පොලියට ගත්ත දේවල් ගෙවා ගන්න ඔව් ගොඩක් ණය වෙච්ච අය මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි මේ වෙලාවේ මට වහන්සේ ගෞ කරන්න කියලා ස්වාමීනි අත දික් කරද්දී ස්වාමීනි වහන්සේ ඔට ආශිර්වාද කරන්න. නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරන ණය ප්‍රශ්න විසදිලා යන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් ණය ප්‍රශ්න මම අල්ල කරනවා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ණය ප්‍රශ්න පොලියට ගත්තු අය නිදහස් වෙන්න ඕනේ පොලියට දීපු අයගේ ඒ පොලි මුදල කපාරලා මුදල ලැබෙන්න ඕනේ කියලා මම යාඥා කරනවා ස්වාමීනි ඉඩම් උගස් තියපු අය රත්නපඩ උගස් තියපු අය ඒව නිදහස් කරගන්න වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන්න දෙන්න ස්වාමීනි ණය මුදල් ගෙවා ගන්න ලෝන් එකක් බලාපොරොත්තු වෙනා අයගේ ලෝන් එක දැනවස් හිතනවට වැඩිය ඔබ වහන්සේ ලැබෙන්න කියලා මම ආශා කරනවා ආශිර්වාද කරනවා නාසරත් යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. මේ ආලාවේ මම ආශාව ඉවර කරන්නට යනවා. අපි ගොඩක් වෙලා කාලය ගත කරලා තියෙනවා මොකද මේ ස්ථානයේ ඉන්න අය රෑ 10 වෙනි ඉස්සලා ගෙවල් වලට යන්න ඕනේ ඒක නිසා. සුදෝ බලවන්ත විප්‍යාණි ඔබ වහන්සේගේ හස්තයට දෙවියන් වහන්සේ ස්වාමීනි මේ කරව සුවමය නැත්නම් අපි මේ දින පතා අපි කරගෙන ඉන්නා වූ යාංශාවේ 51 වෙනි දිනේට අපි ආවිලා තියෙනවා. තාත්‍ය වහන්සේ මේ යාංශාව තුළ වහන්සේ ආශිර්වාද කරන්න. ස්වාමීනි මිනිස්සු කොච්චර දොස් කිව්වත් බැන්න ඔබ වහන්සේ අපිට දුන්නා වූ දර්ශනය අනුව ස්වාමීනි අවංක දේ කරමින් යහපත් දේ කරමින් දෙවියන් වහන්සේ ගමන් කරන්න ස්වාමීනි වහන්සේ අපිට මඟ පෙන්වන්න. අපේ යම්කිසි දුර්වලකමක් නැත්නම් අඩුපාඩුකමක් නැත්නම් ඒව හදාගෙන යන්න සුදාත්මයන් වහන්සේ මේ වෙලාවේ වහන්සේ අපිට මඟ පෙන්වන්න කියලා ආශා කරනවා ස්වාමීනි. අපිත් එක්ක ස්වාමීනි සම්බන්ධයි මේ ස්ථානයේ ඉන්නව අය අන්තර්ජාලයේ ඉන්නව දරුවෝ ස්වාමීනි හරියාකාරව පෝෂණය කරමින් ගෙනියන්න වහන්සේ කරුණාව බල ආශිර්වාද කරනවා. ස්වාමීනි සහභාගී වුණා සියලුම දෙනාට ඔබ වහන්සේ ආශිර්වාද කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. වතු පිටි ඉඩම් කඩම් පිරිලා ඉතිරිලා යන්න සුවාගේ කවුරු ඇරලා ආශිර්වාද කරන්න යේසුස් වහන්සේ. ඔබ වහන්සේට මේ සියලු දෙනා බාර කරනවා. කැප කරනවා. ස්වාමීන් සංගීත සැපෙවව ගායනා කරව නමස්කාර කරව යාඥා කරව හැම කෙනෙක් ඔබ වහන්සේ කස්සට බාර කරනවා. ආශිර්වාද කරනවා. නාසරත් යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. පියාණන් වහන්සේගේ කරුණාව පුත්‍රෝ යේසුස් වහන්සේගේ ප්‍රේමය සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම මඟ පෙන්වීම ඔබ සියල්ලන් සමග මතු සදාට අප සමගද පවතිනසේක්වා. ආමෙන්. යන්න සාමයෙන් ප්‍රීතියෙන් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න. ජේසු ඔබට ගොඩක් ආදරය කරනවා. ජේසු පීඨයි අපි හෙට දවසේ අපි නමස්කාරයේදී අපි හමු වෙමු ලංකාවේ වේලාවෙන් දවල් 2:45 විතර වෙයි. අපි ලංකාවේ වේලාවෙන් 2:00ට අපි නමස්කාරය ඔබ බලාපොරොත්තු වෙන්නේ හෙට දවසේ. ඒ වගේම කුවේට් වේලාවෙන් මම හිතන්නේ දවල් 12 විතර වෙයි. ඔබ බලාපොරොත්තු වෙන්න මේ ඉතාලි වේලාවෙන් නැත්නම් යුරෝප් වේලාවෙන් උදේ 10ට අපි නමස්කාරය පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ තුල ඔබ හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා අපිත් එක්ක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. ඒ වගේම ඔබ නමස්කාරයට යනවා කියලා ඔබ මේ අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා කියලා පල්ලියට යන්න නැතුව ඔබට සභාවක් තියෙනවා නේ සභාවට යන්න නැතුව ඉන්න එපා. ඒක වැරදි. නමුත් අපි ඔබට සභාව ඒ කියන්නේ පිටරට ඉන්න අය මැද පෙරදිග ඉන්න අය ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම සභාවකට යන්න ඕනේ. ඔබගේ ගේ ළඟ තියෙන සභාවට නැත්නම් ඔබ ගැලවිච්ච සභාවට අනිවාර්යෙන් යන්න ඕනේ. පිටරට ඉන්න අය රැකියාවල් කරන අය ඔබට පුළුවන් අන්තර්ජාලය මගින් හැමදාම අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ජේසු පීඨයි දෙවියන් වහන්සේ ඔබට ගොඩක් ආශිර්වාද කරනවා. ජේසු ඔබට ආදරේ.